හරි මැප් එක ඔෆ් වුණා ළමයි ඒක දැන් ආයෙත් කරන්න වුණා දැන් මම කියවා අලෙවිකරණය කියන තියරිය අපි ඔයගලන්ට උගන්වනවා එතකොට ඕගොල්ලෝ දැන් A level වයසේදී අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා ඒ කියන්නේ මේ කතන්දරේ ඕගොල්ලෝ ඉගෙන ගන්නවා කැම්පස් එකෙත් ඕගොල්ලෝ අවුරුදු 4ක් විතර අලෙවිකරණය කියන අංශයට අයිති වුණොත් ඔයා මේ ගැන ගැඹුරින් හදාගන්නවා එහෙම නෙමෙයි සමහර මිනිස්සු ඉන්නවා දැන් අලෙවිකරණය කියන තියරිය දන්නේ නැහැ මේ අලෙවිකරණය කියන එකේ තේරුමවත් දන්නේ නැහැ හැබැයි අලෙවිකරණයේ නිරත වෙනවා ඒ කියන්නේ ඒ අපි මේ කියපු දේ කරනවා අර ගණිතන කරුවාට ඕනි දේ දෙනවා ගණිතන කරුවා ඉල්ලන දේ දෙනවා කියන දේ සමහර ව්‍යාපාරික කරනවා ඉතින් එතකොට අපිට පේනවා ගමේ තියෙන පොඩි විට කඩයක් පොඩි ලෑලි කඩයක් ටකරන් කඩයක් වුණත් හොඳට ලාභ ලබලා ඒ මිනිස්සයා හොඳ ගාණක් එකෙන් හොයනවා ඒ කියන්නේ අලෙවිකරණය කියන්නේ දර්ශනයක් කියලා මම කිව්වේ ඒකනේ. ආගමක් වගේ දෙයක් කියලා මම කිව්වේ ඒකනේ. මේක අනුගමනය කරන්න තියෙන දෙයක්. අදහන්න තියෙන දෙයක්. දැන් අපිට අද තියෙන්නේ අලෙවිකරණය කියන එකේදී අපි මොනවද දැනගෙන ඉන්න ඕනේ මූලික සංකල්ප කියලා කතා කරන්නේ. එහෙනම් අපි අලෙවිකරණය කියන දේ කරනවා නම් දැන් අලෙවිකරණය කිව්වහම ඕගොල්ලෝ නිකන් වචනේ මතක තියාගන්න එපා. අලෙවිකරණය කියන වචනේත් එක්ක එකපාරට ඔළුවට එන්නේ වැරදි අවබෝධයක් විකුණනවා කියන අයිඩියාව. හැබැයි මේ වෙද්දී ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අලෙවිකරණය කියන වචනේ ඇහෙන ගමනක් ගන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ මොකක්ද අලෙවිකරණය කියන එකේ තේරුම ගණිතනු කරුට ඕනි දේ කරනවා. ගණිතනු කරු ඉල්ලන දේ දෙනවා. ගණිතනු කරුගේ අවශ්‍යතාව මොන අනුව වැඩ කරනවා. ඒක තමයි අලෙවිකරණය කියන එකේ තේරුම. දැන් ඔය අලෙවිකරණය කියන දේ දැනගෙන කරනවා නම් ඒ කියන්නේ ඉගෙනගෙන කරනවා නම් අලෙවිකරණය කියන දේ කරන්න නම් මෙන්න මේ සංකල්ප ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක තමයි අලෙවිකරණයේ හර සංකල්ප කියලා කියන්නේ. ගොඩාක් තියෙනවා. මේ ගොඩෙන් 12ක් 13ක් තියෙනවා. හැබැයි මේ හර සංකල්ප කියලා ඉගෙන ගන්න දේවල් වලින් ගොඩාක් දේවල් ඕගොල්ලෝ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. පළවෙනි පාඩමේදී එහෙම ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ගොඩක් හර සංකල්ප ටික තේරුම් ගන්න ලේසි. මොකද මීට කලින් දැනගෙන හිටපු දේවල් තමයි දැන් ඕගොල්ලන්ට දැනගන්න තියෙන්නේ. එන්නකො අලෙවිකරණ හර සංකල්ප කියන දන ටියුට් එකේ ඔයා ලියන්න මෙහෙම හර සංකල්ප කියන දන අලෙවිකරණ හර සංකල්ප යනු 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 අලෙවිකරණ ක්‍රියාවලිය පදනම් වී ඇති 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 මූලික සාධක වේ මූලික සාධක වේ මූලික සාධක වේ අලෙවිකරණ ක්‍රියාවලිය පදනම් වී ඇති මූලික සාධක වේ. ඒ කියන්නේ දැන් අලෙවිකරණය කියන දේ කවුරු හරි කරනවා නම් අලෙවිකරණය කියන දර්ශනය තුල කවුරු හරි ගමන් කරනවා නම් මේ අලෙවිකරණයෙන් පෙන්වලා දීලා තියෙන මාර්ගයේ කවුරු හරි ගමන් කරනවා නම් මෙන්න මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕන. දැන් බුද්ධ දර්ශනය වුණත් එහෙමනේ. බුදුහාමුදුරුවෝ කියලා දීපු මාර්ගයේ කවුරු හරි ගමන් කරනවා නම් ඒ බුදුහාමුදුරුවෝ කියපු මූලික දේවල් ටික දැනගෙන ඉන්න එපා. අනුතරමේ පංචශීල පද පහ හරි දැනගෙන ඉන්න එපා. දැන් පංචශීල පද පහේ තේරුමවත් දන්නේ නැත්නම් බුද්ධ ආගම දැන් මේකයි. මාර කලිනුත් ඕගොල්ලන්ට කිව්වේ පංචශීල පද පහේ තේරුමවත් දන්නේ නැතුව කවුරු හරි මේ පංචශීල පද පහ අනුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒසොර මේ මිනිස්සු සාර්ථක වෙනවා. මොකද මේ මිනිස්සු නොදැනුවත්ව වුණත් ඒ අදාළ මාර්ගයේ ගියා. දන්නේ නැතුව හරි නියම පාරේ ගියා. දැන් කාට හරි උවමනා වෙලා තියෙනවා බුද්ධ ආගම ගැන අධ්‍යයනය කළා බුද්ධ දර්ශනය ගැන අධ්‍යයනය කරලා ඒ අනුව වැඩ කරන්න. ඒතර එහෙම මිනිහෙක් නම් ඔක්කොටම කලින් පංචශීල පද පහ දාගෙන ඉන්න එපා. ආන් ඒ වගේ තමයි කවුරු හරි කෙනෙක් අලෙවිකරණය කරනවා නම් අලෙවිකරණය කියන දර්ශනයට අනුව වැඩ කරනවා නම් අලෙවිකරණයෙන් පෙන්වලා දීපු මාර්ගයේ කවුරු හරි ව්‍යාපාරිකයෙක් යනවා නම් මෙන්න මේ දේවල් දැනගෙන ඉන්න ඕනි කියලා කියනවා. මෙන්න මේ සංකල්ප ගැන මූලික අවධානයක් යොමු කරන්න ඕනේ. ආන්ගේ සංකල්ප වලට තමයි අපි කියන්නේ අලෙවිකරණයේ හර සංකල්ප කියන්නේ.
මම ඕගොල්ලන්ට කිව්වා මේ හර සංකල්ප වලින් වැඩි හරියක් අපි මීට කලින් ඉගෙනගත්තු දේවල්. මීට කලින් දන්න දේවල්. පළවෙනිම හර සංකල්පය තමයි අවශ්‍යතා, උවමනා හා ඉල්ලුම කියන සංකල්පය. දැන් මට කියන්නකෝ දැන් අපි පළවෙනි පාඩමේදීම පුතේ අවශ්‍යතා කියන්නේ මොනවාද, උවමනා කියන්නේ මොනවාද, ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවනේ. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා. අවශ්‍යතා කියන්නේ මිනිස්සුන්ට අනිවාර්යෙන් ඕනි දේවල්. උවමනා කියලා කියන්නේ මිනිස්සුන්ට අවශ්‍යතාවයට කරගන්න තියෙන ක්‍රම. ඉල්ලුම කියලා කියන්නේ මිනිස්සුන්ට යම්කිසි භාණ්ඩයක් ගැන තියෙන කැමැත්තත් එක්ක ඒ භාණ්ඩය මිලදී ගන්න තරම් ශක්තියක් තියෙනවා නම් එතන ඉල්ලුමක් ඇති වෙනවා. ඕගොල්ලෝ දන්නවා. මේගොල්ලෝ කොහොමද බලන්නකෝ අවශ්‍යතා උවමනා ගැන කියලා තියෙන්නේ. මිනිසා තුල කිසියම් මූලික පෙළීමේ ස්වභාවයක් ඉටු කර ගැනීම නැතහොත් මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මූලික වශයෙන්ම සපුරාගත යුතු තත්ත්වයන් ලෙස අවශ්‍යතා හැඳින්විය හැකියි. අපි පළවෙනි පාඩමේදී ඉගෙනගත්තු දේම තමයි මේගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ හැබැයි නිකන් අර වෙන විදිහකට දෙනවා. දැන් පළවෙනි පාඩමේදී අපි අවශ්‍යතා ඉගෙන ගත්තේ කොහොමද? මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් කියලා. ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුර ගන්න දෙන කායික මානසික තත්ත්වයන් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. දැන් මෙතෙන්දී ඒගොල්ලෝ කියනවා ඒක අවශ්‍යතාව වලට ඒකත් නිර්වචනයක් තමයි. හැබැයි මිනිසා තුළ ඇතිවන මූලික පෙළීමේ ස්වභාවයක් තමයි අවශ්‍යතා කියන්නේ. මොකක්ද පෙළීමේ ස්වභාවයක් කියලා කියන්නේ? ඒ කියන්නේ අර නිකන් අපිට ඕනිම කරන දෙයක් නැති වුනහම ඒ දේ ඕනෑකමින් අපි තැවෙනවනේ. දැන් යම් කිසි කෙනෙකුට බඩගිනි වුනහම ඒක ඇවිල්ලා කෑම කියන්නේ මිනිහෙක්ගේ ඇඟට ඕනිම කරන දෙයක්නේ. කවුරු හරි වේලක් දෙකක් නොකා ඉන්නකොට ඒ මිනිහගේ මූලිකම දේ තමයි ඒ මිනිස්සයා හැම වෙලේම හිතන දේ තමයි කන්න ඕනි කියන හැඟීම. ඒක තමයි මූලික පෙළීමේ. එනම මනුස්සයා පෙළෙනවා. ආහාර නැතිකමින් පෙළෙනවා. ඒ නිසා තමයි අලෙවිකරණයේ පාඩමේදී අවශ්‍යතා කියන එක හඳුන්වනවා. මූලික තෘප්තියක් අහිමි වීම නිසා ඇතිවන පෙළීමේ ස්වභාවය කියලා. අපිට ඕනිම කරන දෙයක් නැති වුනහම ඒ දේ ඕනි කියලා අපේ හිතට දැනෙනවා. ඒකලු අවශ්‍යතා කියලා කියන්නේ. හරි? අවශ්‍යතාවයකට අදාළව නිශ්චිත භාණ්ඩ සේවා සඳහා ඇතිවන ආශාව හෙවත් කැමැත්ත උවමනා ලෙස හඳුන්වනවා. දැන් කන්න බඩගිනි වෙන්න කන්න ඕනි කියන හැඟීම අපේ හිතට එනවනේ. මූලිකම දෙයක් නේ දැන් කනවා කියන එක මිනිහෙට. එතකොට පුතේ මූලිකම දේ නැති වුනහම අපි පෙළීමේ ස්වභාවයකින් ඉන්නවා. ඒ කියන්නේ බඩගින්නෙන් පෙළෙන. කුසගින්නෙන් පෙළෙනවා. පාරේ ඉන්න ඉංග්‍ර මිනිස්සෙක් ගැන හිතන්න. ඒ මිනිස්සයාට කෑම වෙලාවට කන්න දෙයක් නැති වුනහම ඒ මිනිස්සයා මිනිස්සුන්ට වැඳ වැටි අනේ මට කන්න මොනවා හරි දෙන්න, කෑමට කීයක් හරි දෙන්න, පාන් කෑල්ලක් කන්න කීයක් හරි දෙන්න ගාන ඉල්ලන්නේ. يعني ඒ මිනිස්සයා මූලික වශයෙන්ම ඉල්ලන්නේ කන්නනේ. දැන් එතකොට ඒක තමයි අවශ්‍යතාවය. ආහාර. ඒ අවශ්‍යතාවයේ ඇතුලේ අපිට එක එක භාණ්ඩ ගැන එක එක සේවා ගැන විශේෂ ආශාවක් ඇති වෙනවා. දැන් බඩගින්න එනවත් එක්කම ඔයාට ආශාවක් ඇති වෙනවා පාන් කන්න. අන්න එහෙමනම් ඒක ඇවිල්ලා වුණා. එහෙම තමයි මේගොල්ලෝ අවශ්‍යතාව මොනවා ගැන පැහැදිලි කරන්නේ. අර පළවෙනි පාඩමේදී අවශ්‍යතාව මොනවා ගැන පැහැදිලි කරපු විදිහටම නෙමෙයි. පළවෙනි පාඩමේදී අපි කිව්වේ මිනිසා විසින් අනිවාර්යෙන් සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් අවශ්‍යතා. ඒ අවශ්‍යතා සපුර ගන්න තියෙන විවිධ ස්වරූප, විවිධ ක්‍රම උවමනා කියන. ඒකත් හරි. මේගොල්ලෝ කියනවා මිනිසා තුළ ඇතිවන මූලික පෙළීමේ ස්වභාවය අවශ්‍යතා. මිනිහෙක්ගේ ජීවිතයට ඕනිම කරන දෙයක් නැති වෙනකොට ඒ මිනිහට දැනෙන හැඟීම තමයි අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයත් එක්කම යම්කිසි නිශ්චිත භාණ්ඩයක් ගැන, නිශ්චිත සේවාවක් ගැන මිනිහට ආසාවක් ඇති වෙනවා නම් ඒක තමයි වුණා. දැන් මට කන්න ඕනේ කියන හැඟීම තියෙනවා. මට දැන් බඩගින්නේ ඉන්නේ. ඉන්න බැරි බඩගින්නක ඉන්නේ. ඒක අවශ්‍යතාවය. ඒ බඩගින්නත් එක්කම මට නිකන් රයිස් එකක් මතක් වෙනවා, කොත්තුවක් මතක් වෙනවා, බත් පිඟානක් මතක් වෙනවා, පාන් භාගයක් විතර මතක් වෙනවා. අන්න ඒක වුණා. ඒ කියන්නේ අවශ්‍යතාවයට අදාළව
නිශ්චිත යම් කිසි භාණ්ඩයක් ගැන සේවාවක් ගැන කාට හරි ආසාවක් ඇති වෙනවා නම් ඒක වුවමනාව. බඩගින්න එනකොට කාට හරි රයිස් එකක් කන්න ආසාවක් එනවා නම් ඒ රයිස් එක කියන්නේ වුවමනාව. බඩගින්න අවශ්‍යතාවය. බඩගිනි වෙනකොට රෑ 8ට 9ට විතර කොත්තුවක් කන්න ආසාවක් ඇති වෙනවා නම් ඒ කොත්තුව කියන්නේ වුවමනාව. බඩගින්න කියන්නේ අවශ්‍යතාවය. එහෙනම් අවශ්‍යතාවයට අදාළව මිනිහෙක්ට එන ආශාව. මිනිහෙක්ට එන ආශාවට අපි කියනවලු වුවමනා කියලා. උන්න අලෙවිකරණයේ පාඩමේදී අවශ්‍යතා හා වුවමනා නිර්වචනය කරන විදිහ. මම මේක උගන්වන්නේ විශේෂයෙන්ම අවශ්‍යතා හා වුවමනා නිර්වචනය කරන්න කියලා ආවොත් ඔයා පළවෙනි පාඩමේදී ඉගෙන ගත්ත විදිහට නිර්වචනය කරත් අවුලක් නැහැ. ලකුණු හම්බ වෙනවා. හැබැයි හිස්තම් පුරවන්න පුළුවන්. යම් කිසි අවශ්‍යතාවයකට අදාළව නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ පුද්ගලයෙකු තුළ ඇතිවන කැමැත්ත, පුද්ගලයෙකු තුළ ඇතිවන ආශාව හිස්තනක්ද? හිස්තන මොකද? වුවමනාව. නිශ්චිත භාණ්ඩයක් ගැන සේවාවක් ගැන කාට හරි ආසාවක් ඇති වෙනවා නම් ඒක වුවමනාව. අධ්‍යාපනය කියන අවශ්‍යතාවය. ඔයා O level පාස් වෙලා ඔයාට A level කරන්න ඕනි කියන පිළීමේ ස්වභාවය එනවා. ඒක අවශ්‍යතාවය. මෙන්න මේ අහවල් සර්ගේ තමා පන්ති යන්න ඕනි කියලා ආශාවක් ඇති වෙනවා. මට හරියන්නේ මෙන්න මේ සර්. මට හරියන්නේ මෙන්න මේ BS පන්තිය. මට හරියන්නේ මෙන්න මේ ඉකෝන් පන්තිය. අන්න එහෙම යම්කිසි පන්තියක් ගැන වෙනම ආකල්පයක් ඔළුවට එනවනම් ආශාවක් කැමැත්තක් ඇති වෙනවනම් ඒක වුවමනාව. අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය යම්කිසි නිශ්චිත ගුරුවරයෙක් ගැන ආශාවක් ඇති වෙනවා නම් ඒක වුවමනාව. හරිද? එතකොට පළවෙනි පාඩමේ කියපු දේම තමයි මේගොල්ලොත් කියලා තියෙන්නේ. මොකද BS වල පළවෙනි පාඩමේ කියපු එකට ආත්පසින්ම වෙනස් දෙයක් තව පාඩමක කියන්න බෑනේ. එකම සිලබස් එකනේ අපි යන්නේ. එතකොට මිනිසා තුළ ඇතිවන මූලිකම පෙළීමේ ස්වභාවයේ අවශ්‍යතාවය ඒ අවශ්‍යතාවයට අදාළව යම්කිසි නිශ්චිත භාණ්ඩයක් ගැන සේවාවක් ගැන ආසාවක් ඇති වෙනවනම් කැමැත්තක් ඇති වෙනවනම් ලැබියාවක් ඇති වෙනවනම් ඒක වුවමනාව. හරිනේ? ආයෙන වුවමනාව කියන එක බලන්න. අවශ්‍යතාවයකට අදාළව නිශ්චිත භාණ්ඩ හෝ සේවා සඳහා ඇතිවන ආශාව හිවත් කැමැත්ත නැතහොත් පුද්ගලයෙකු සිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නිශ්චිත නිෂ්පාදිත වලට යොමු වීම වුවමනා ලෙස හැඳින්වෙනවා. දැන් මොනවාද අපි මේ කතා කරන්නේ? අලෙවිකරණයේ හර සංකල්ප. මම කිව්වා මේ හර සංකල්ප කියලා කියන්නේ අලෙවිකරණය කියන දේ කවුරු හරි කරනවා නම් මෙන්න මේ සංකල්ප ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනවා. මොකද අලෙවිකරණයෙන් කියන්නේම කෙලින්ම මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා ගැන හොයලා බලලා ඒවා ඉටු කරලා දෙන්න කියලානේ. ඉතින් අවශ්‍යතාව වමනා කියන එකේ තේරුමක් දන්නේ නැති මිනිහෙක්ට අලෙවිකරණය කරන්න බෑනේ කියන්නේ. ඒක තමයි හර සංකල්ප කියලා වෙනම උගන්වන්නේ. අලෙවිකරණයේදී මූලික වශයෙන් මෙන්න මේ සංකල්ප ගැන දැනගෙන ඉගෙන ගන්න. අවශ්‍යතාව කියන එක ඉගෙන ගන්න මුලින්ම. මොකද්ද මිනිහගේ අවශ්‍යතාවයක් කියන්නේ? මූලික තෘප්තියක් අහිමි වීම නිසා ඇතිවන පෙළීමේ ස්වභාවය. අලෙවිකරණයේ පාඩමේදී එහෙමයි කියන්නේ. ජීවිතේට ඕනෙම කරන දෙයක් නැති වෙනකොට ඒ සම්බන්ධයෙන් දැනෙන පෙළීමේ ස්වභාවය. ඒ කියන්නේ කන්න ඕනි කියලා හැඟෙන හැඟීම. මන් දැන් කන්න ඕනි කියලා දැනෙන සිතුවිල්ල තමයි අවශ්‍යතාවය. ඒත් එක්කම යම්කිසි නිශ්චිත භාණ්ඩයක් ගැන සේවාවක් ගැන කැමැත්තක් ආශාවක් ඇති වෙනවා නම් ඒක තමයි වුවමනා. එන අවශ්‍යතාව වුණා කියන එක හරියනේ. පල්ලෙහාට යමු බලන්න. අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ඇතිවන වුවමනාව හා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නිෂ්පාදනයක් මිලදී ගැනීමටදී හැකියාව නිසා ඇතිවන තත්ත්වයක් ඉල්ලුම ලෙස හඳුන්වනවා. ඔයගොල්ලන්ට පළවෙනි පාඩමේදී අපි ඉල්ලුම ගැන උගන්වලා තියෙනවා. මොකක් හරි භාණ්ඩයක් ගැන. මිනිහෙක්ට ආසාවක් ඇති වෙනවනම් කැමැත්තක් වුවමනාවක් ඇති වෙනවනම් ඒ වගේම ඒක මිලදී ගන්න තරම් ඒ මනුස්සයාගේ සල්ලි තියෙනවා. එතන නිර්මාණය වෙනවා ඉල්ලුම කියන සංකල්පය. භාණ්ඩයකට සේවාවකට කැමැත්තකුත් තියෙනවා. ඒකට දෙන්න සල්ලිත් අතේ තියෙනවා. මොකක් හරි දෙයකට ඔයා ආසයි නම් ඔයාට මාළු පාන් ගෙඩියක් කන්න ආසාවක් එනවා. ආසයි. කැමති. ඒ වගේම මාළු පාන් ගෙඩියක් ගන්න අතේ සල්ලිත් තියෙනවා. රුපියල් 30ක් විතරනේ වෙන්නේ. දැන් ඔයා ගාව රුපියල් 50 ගොලේකුත් තියෙනවා.
ඒ කියන්නේ මාළු පාන් ගෙඩියක් ගන්න ආසාවකුත් ඇති වෙලා ඒ වගේම තමයි මාළු පාන් ගෙඩියක් ගන්න ඕනි කරන ක්‍රේ ශක්තියක් තියෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? මාළු පාන් ගෙඩියක් කඩේට ගිහින් ඉල්ලනවා. ඒක තමයි ඉල්ලුම කියන්නේ. දැන් අපිට මාළු පාන් ගෙඩියක් කන්න ආසාවක් ඇති වෙච්ච පරියටම අතේ සල්ලි නැත්තම් මාළු පාන් ඉල්ලනවාද කඩේට ගිහිල්ලා? ඉල්ලන්නේ නැහැ. ආසාවත් එක්කම ඒකට අදාළ ක්‍රේ ශක්තියකුත් එන්න එපේ. සල්ලිත් තියෙන්න එපේ අතේ. එහෙම සල්ලිත් තියෙනවා නම් කැමැත්තකුත් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් කඩේට ගිහිල්ලා මාළු පාන් ගෙඩියක් ඉල්ලනවා. ඒක තමයි ඉල්ලුම කියලා කියන්නේ. උවමනාව හා බැඳුණු ක්‍රේ ශක්තිය ඉල්ලුම ලෙස හඳුන්වනවා. උවමනාවත් එක්කම මිනිහෙට ඊට අදාළ ක්‍රේ ශක්තියකුත් එනවනම් ආන් ඒකට කියනවා මොකක් කියලාද? ඉල්ලුම කියලා. කියවන්නේ. අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා ඇතිවන උවමනාව හා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නිෂ්පාදිතයක් මිලදී ගැනීමට ඇති හැකියාව නිසා ඇතිවන තත්ත්වය ඉල්ලුම ලෙස හඳුන්වනවා. අපි ඕනි තරම් ආස කරන දේවල් කඩවල් වල තියෙනවා. ආස වෙච්ච පළියට පුතේ ඔයා ඉල්ලනවද? ආස වෙච්ච පළියට ඉල්ලන්නේ නැහැ. අතේ සල්ලි තියෙන්නත් එපේ. දැන් දුම් කඩේකට ගිහිල්ලා විශේෂයෙන් ගෑනු ළමයි තෝරලා ඇඳුමක් ගන්න. ඒ වුණාට ඔයාට හිතේ තියෙනවා තව ඇඳුමක් ගැන. ඔයා තෝරපු ඇඳුම් ගොඩේ තියෙනවා ඇඳුම් තුනක් විතර. තුනක් තිබ්බට සල්ලි තියෙන්නේ එකක් ගන්න තරමකට නම් එක ඇඳුමක් අරගෙන එනවනේ. අනේ තව චෝක් ඇඳුම් දෙකක් තිබ්බ ගන්න සල්ලි නැහැ. ඒ කියන්නේ ඉල්ලුවේ නැහැනේ කඩෙන් ඔය. ඉල්ලුවේ නැත්තේ ඇයි? ක්‍රය ශක්තිය නැති හින්දා. උවමනාව තිබ්බා ක්‍රය ශක්තිය නැහැ. දැන් ක්‍රය ශක්තිය තිබ්බත් වැඩන්නේ උවමනාවක් නැත්නම්. දැන් මම පාරේ විදින ගමන් මට පේනවා ගෑනු ළමයි ඔළුවේ ගහන කොණ්ඩ කටු ටිකක්. එන ලස්සන කොණ්ඩ කටු ටිකක්. ඒ වෙවිලා ගෑනු ළමයි ගහන්නේ. මට කොණ්ඩ කටු ටිකට දෙන්න තරම් සල්ලි අතේ තියෙනවා. සල්ලි තිබ්බට ඉතින් මට කොණ්ඩ කටු වරන් වැඩක් නැත්තම් මම කොණ්ඩ කටු ගන්න නැහැ. අන්න ඒකනේ වැඩි. දැන් කඩේ තියෙනවා දැන් මාළු පාන් අනම්මනම් අස්සි තව තියෙනවා අපි හිතමුකෝ පිට්ටු තියෙනවා කියලා. පිට්ටු තියෙනවා. දැන් මම පිට්ටු ගන්න ආස නැහැ. පිට්ටු කෑල්ලක් කනවා නම් අපි හිතමු රුපියල් 50යි ගාන කියලා. මං ගාව රුපියල් 50ක් නම් දෙන්න පුළුවන්. මට පිට්ටු කෑල්ලක් කනවා නම් සල්ලි තියෙනවා. හැබැයි මම පිට්ටු ගන්න ආස නැති හින්දා මම පිට්ටු ඉල්ලන්නේ නැහැ. මං ඉල්ලනවා මාළු පාන්. අන්න දැක්කද? උවමනාව ඇති වෙන්නත් ඕනි. ඒ උවමනාවට අදාළව ක්‍රය ශක්තිය තියෙන්නත් ඕනි. දෙකම තිබ්බොත් අපි කඩවල් වලින් භාණ්ඩයක් ඉල්ලනවා. දෙකෙන් එකක් තිබ්බ පළියට ඉල්ලන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ආස කරන ඇඳුම් තියෙනවා කඩවල් වල. එකක් අරගෙන එනවා. ඕගොල්ලෝ ආස කෑම ಜಾති තියෙනවා කෑම කඩවල් වල. ඔයාගේ අතේ සල්ලි තියෙන විදිහට ගන්න පුළුවන් කෑම එකක් කාලා ඔයා එනවා. දැන් අපි හිතමුකෝ බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, නාසි ගුරාන් අනම්මනම් ඔහොම ගියා එක එක ආකාරයේ කෑම ಜಾතියන් ෂෝකේස් එකේ තියෙනවා. ඔයාගේ අතේ තියෙන රුපියල් 30යි. එහෙනම් ඔයා මොකද කරන්නේ? මාළු පාන් ගෙඩියක් අරගෙන කාලා පාඩු වෙනවා. හැබැයි ඉතින් ඔයා රයිස් එකක් කන්නත් ආසයි. බුරියානි එකක් කන්නත් ආසයි. නාසි ගුරාන් එකක් කන්නත් ආසයි. ආස වෙච්ච පළියට ඉල්ලන්නේ නැහැ. සල්ලි තියෙන්නත් එපේ. සමහරවිට සල්ලි තියෙනවා. ඔයා මේ කාපු ගමන් ආවේ. කාපු ගමන් තමයි කඩේට ආවේ මේ පෑනක් ගන්න. දැන් කෑවා විතරයි. කාලා හොඳටම බඩ පිරීලා. හැබැයි කඩේ ෂෝකේස් එකේ තියෙන මාළු පාන්, බිත්තර පාන්, පේස්ටි අනම්මනම් තියෙනවා. හැබැයි ඔයාට ආසාවක් එන්නේ නැහැ නේද දෙයක් කන්න දැන්. ඒ කාලා බඩ පිරීලානේ. බඩගින්න ඉන්නකොට තමයි එක එක කැම දෙයක් කාම ආසාවක් එන්නේ. බඩගින්නක් නැත්තම් වෙන්නේ සල්ලි තියෙනවා. හැබැයි ගන්න උවමනාවක් නැහැ. ගන්න ආසාවක් නැහැ. අන්න ඒකනේ වැඩි. උවමනාවයි ක්‍රය ශක්තියයි දෙකම එක්තැන් වෙනකොට තමයි ඉල්ලුම නිර්මාණය වෙන්නේ. ඉල්ලුමක් ඇති වෙන්නේ එතකොට. හරිනේ. එහෙනම් ඉල්ලුම කියන එක පැහැදිලිනේ. උවමනාව හා ක්‍රය ශක්තිය කියන දෙකම එක්තැන් වුණාම ඇති වෙන දේ තමයි ඉල්ලුම. මේ පාඩමේදී ඕගොල්ලන්ට ඉල්ලුම ගැන එක එක ඉල්ලුම් තත්ත්වයන් ගැන උගන්වනවා. එක එක භාණ්ඩ වලට එක එක විදිහේ ඉල්ලුම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පළවෙනි එක දීලා තියෙනවා ඍණ ඉල්ලුම.
මට කියන්නකො මොකද්ද ඍණ ඉල්ලුමක් කියන්නේ? ඔයගොල්ලෝ ස්ලයිඩ් ෂෝ දාලා තිනවා ගෲප් එකට. ඒ ස්ලයිඩ් ෂෝ වල පින්තූර දාලා තිනවා. පුතේ මොකද්ද ඍණ ඉල්ලුමක් කියන්නේ? ඍණ කියන්නේ තියන ඉල්ලුම අඩු වෙනවා කියන එක නෙමෙයි. ඉල්ලුම තිබිලා අඩු වෙනවා කියන එක නෙමෙයි ඍණ ඉල්ලුම කියන්නේ. අපේක්ෂා කරන මට්ටමට ඉල්ලුම නැහැ කියන්නේ. අපි යම්කිසි භාණ්ඩයක් වෙළඳපොළට දාලා යම්කිසි සේවාවක් වෙළඳපොළට දාලා අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ ඉල්ලුමක් තියෙයි කියලා. ඒ බලාපොරොත්තු වෙන ඉල්ලුම නැත්තම් එතන තියෙන්නේ ඍණ ඉල්ලුම. දැන් උදාහරණයක් විදියට මම පටන් ගන්නවා අලුතෙන්ම පන්තියක්. අලුත්ම නගරයකට ගිහිල්ලා මම මෙතෙක් පන්ති කරපු නගරවල නෙවෙයි වෙන නගරයකට ගිහිල්ලා මම පටන් ගන්නවා පන්තියක් BS පන්තිය. මම අපේක්ෂා කරනවා ළමයි 100ක් විතර පන්තියට ආරම්භයේදීම එයි කියලා. හැබැයි මගේ පන්තියට එනවා ළමයි 50ක්. මම බලාපොරොත්තු වෙන්නේ කීයක්ද? 100ක් එයි කියලා. මගේ පන්තියට ආවේ කීයද? 50යි. එහෙමනම් මම මූණ දීලා තියෙන්නේ ඍණ ඉල්ලුම. අපේක්ෂා කරන ඉල්ලුම නැහැ. අපේක්ෂා කරන ඉල්ලුම් මට්ටම නැහැ. අපේක්ෂා කරන ඉල්ලුම නැත්තම් ඒකට කියන්නේ මොන ඉල්ලුමක් කියලාද? ඍණ ඉල්ලුම. ඒ නිසා හොඳට තේරුම් ගන්න. තියන ඉල්ලුම අඩු වෙන එක නෙමෙයි ඍණ ඉල්ලුම කියන්නේ. අපේක්ෂා කරන ඉල්ලුමක් නැත්තම් එතන තියෙන්නේ ඍණ ඉල්ලුම. මම බලාපොරොත්තු වුණා කෑලි 100ක්වත් විකිනෙයි කියලා. හැබැයි විකුණුනේ 60යි. ඒ කියන්නේ මම මුහුණ දීලා තියෙන්නේ මොන ඉල්ලුමකටද? ඍණ ඉල්ලුමකට. මේ එක් ඉල්ලුම් තත්ත්වයන් වලදී අලෙවි කරුවා කරන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. උපාය මාර්ගය මොකක්ද කියලා දැනගන්න එක තමයි ඉස්සරහින් ලියන්න තියෙන්නේ. අලෙවි කරන ප්‍රයත්නය කියලා තියෙන්නේ. යම් කිසි ව්‍යාපාරිකයෙක් ඍණ ඉල්ලුමකට මුහුණ දීලා තියෙනවා නම් ඒකට හේතුව මොනවා වෙන්න පුළුවන්ද? හිතන්න. ඉස්සෙල්ලාම හිතන්න ඍණ ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ඍණ ඉල්ලුම කියන්නේ? අපේක්ෂා කරන තරමකට ඉල්ලුමක් නැහැ කියන එක. මම පන්තියක් පටන් ගත්තා ගිහිල්ලා මොන්රාගල නගරේ පන්තියක් පටන් ගත්තට පස්සේ මම බලාපොරොත්තු වුණා ළමයි 100ක්වත් පළවෙනි දවසේ එයි කියලා. මට පන්තියට ආව ළමයි 40ක් විතර. ඒ කියන්නේ මම මුණ දුන්නේ මොන ඉල්ලුමකටද? ඍණ ඉල්ලුමකට. මේ වගේ තත්ත්වයකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඇයි මම ළමයි 100ක් විතර බලාපොරොත්තු වෙලා පටන් ගත්ත පන්තියට ළමයි 40ක් විතරක් ආවේ? එක හේතුවක් තමයි මාව ප්‍රතික්ෂේප කරලා ළමයි. ඒ කියන්නේ මගේ නිෂ්පාදිතය ප්‍රතික්ෂේප කළා. වැඩක් නැහැ, හොඳ නැහැ, ඕන් නැහැ කියලා අයින් කළා. දැන් අලුත් නගරයකට ගිහිල්ලා මම BS පන්තියක් පටන් ගත්තාම ඒ නගරේ තව BS කරන ගුරුවරු ඉන්නවනේ. පරණ ගුරුවරු. ඒසොල්ල ළමයි පුරුදු වෙලා ඉන්නේ ඒ ගුරුවරුන්ටනේ. එතකොට ඒ ළමයින්ට මාව ඕනේ නැහැ. ඒ ළමයි වෙනදගේ ගුරුවරයාගේ පන්ති යනවා. ඒකත් ඍණ ඉල්ලුම තමයි. එක හේතුවක් ඒක. පාරිභෝගිකයන්ගෙන් වැඩි හරියක් අපේ නිෂ්පාදිතයට කැමති නැහැ. මනාප නැහැ. දැන් ඕගොල්ලෝ රත්නපුර අවිස්සාවේල්ල බලංගොඩ ළමයි. ඕගොල්ලෝ දැනට මගේ BS පන්තියේ ළමයි. ඕගොල්ලන්ගේ නගරේ අලුත් BS පන්තියක් පටන් ගන්නවා අලුත් සර් කෙනෙක් ඇවිල්ලා. එතකොට ඕගොල්ලෝ හැමෝම මගේ පන්ති නවත්තලා ඒ පන්තියට යනවද? නැහැනේ. එතකොට මේ ව්‍යාපාරිකයාගේ පැත්තෙන් මේ ගුරුවරයාගේ පැත්තෙන් බැලුවාම එයා මුණ දෙනවා මොන ඉල්ලුමකටද? ඍණ ඉල්ලුමකට. එයා බලාපොරොත්තු වෙන්නේ නැති ගොඩක් ළමයි එයාගේ පන්තියට එයි කියලා. හැබැයි ඉතින් ළමයි ගියේ නැහැ. ඒකට එක හේතුවක් තමයි ඒ ළමයි ඒ ගුරුවරයාව ප්‍රතික්ෂේප කරනවා. අපි යන්නේ ආවල් සර්ගේ අපිට වැඩක් නැහැ අලුත් සර්ලා. අපේ සර් හොඳට උගන්වනවා. අපේ සර් තේරෙන්න උගන්වනවා. අපේ සර් ගාව ප්‍රතිඵල තියෙනවා. ඒ හින්දා අපි ওই පන්ති වලට යන්නේ නැහැ කියලා අලුතෙන් පන්තියක් පටන් ගත්තට ළමයි යන්නේ නැහැ. ඒ කියන්නේ නිෂ්පාදිතය ගැන ගණතුණු කරුවා තේරුම් අරගෙන තියෙනවා. හැබැයි සමහර වෙලාවට අර අලුත් නිෂ්පාදිතයට ඕගොල්ලෝ යන්නේ නැත්තේ ඔයා දැනට පන්ති යන සර් හොඳයි කියලා මතයක් හින්දා නෙවෙයි. අලුතෙන් පටන් ගත්ත පන්තිය ගැන ඔයා දන්නේ නැහැ. මේ වගේ පන්තියක් අලුතෙන් පටන් අරන් තියෙනවා. ඒ පන්තිය තියෙන්නේ අහවල් ආයතනයේ කියලා ඔයා දන්නේ නැහැ. දන්නේ නැති හින්දා යන්නේ නැහැ. පන්තියකට යන්න නම් ඒ පන්තිය ගැන දැනගන්න එපා. දැනගත්තේ නැත්නම් කොහොමද යන්නේ?
එහෙනම් මතක තියාගන්න පුතේ ඍණ ඉල්ලුමක් ඇති වෙන්න හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි අදාළ නිෂ්පාදිතය වෙළඳපොළෙන් ප්‍රතික්ෂේප වෙලා. එන මිනිස්සුන්ට මේක උවමනා නැහැ, මිනිස්සුන්ට මේ වෙලාවේ මේ භාණ්ඩයේ ඕනිකමක් නැහැ. මිනිස්සු ගන්නෑ. ප්‍රතික්ෂේප කරනවා. එපා. අපිට එපා. සමහර වෙලාවකට ඍණ ඉල්ලුමක් ඇති වෙන්න හේතුව තමයි මිනිස්සු දන්නේ නැහැ. මේ වගේ භාණ්ඩයක් වෙළඳපොලේ තියෙනවා කියලා මිනිස්සු දන්නේ නැහැ. ඒ හින්දා මිනිස්සු ඉල්ලන්නේ නැහැ. එතකොට ව්‍යාපාරිකයෙක් පැත්තෙන් බැලුවාම ව්‍යාපාරිකයා ඍණ ඉල්ලුමකට මුහුණ දෙනවා. එහෙනම් ඍණ ඉල්ලුමකදී ව්යාපාරිකයා මොකද්ද කරන්න ඕන? තමන්ගේ නිෂ්පාදිත සම්බන්ධයෙන් ව්යාපාරිකයා මුහුණ දෙන්නේ ඍණ ඉල්ලුමකට නම් ඒ ව්‍යාපාරිකයා ඒ සඳහා මොකද්ද කරන්න ඕන? මේ ඍණ ඉල්ලුම ධන ඉල්ලුමක් බවට පත් කරගන්න ඕනි දේවල් කරන්න. කොහොමද ඍණ ඉල්ලුමක් තියෙන එකක් ධන ඉල්ලුමක් බවට පත් කරගන්නේ? මෙච්චර කල් විකිණිච්ච නැති භාණ්ඩයක් කොහොමද අපි දැන් විකුණගන්නේ? භාණ්ඩයට නව අංග එකතු කරනවා. භාණ්ඩය නවීකරණය කරනවා. මිල අඩු කරනවා. එතකොට ඔන්න වෙනදට වඩා ඉල්ලුමක් එනවා. අපි එතන හිතුවේ පාරිභෝගිකයා අපේ භාණ්ඩය ගැන දන්නේ නැහැ කියලා. දන්නේ නැහැ කියලා හිතලා අපි දැනුම් දෙනවා. ටීවී එකක් දානවා, පත්තරේ දානවා, පෝස්ටර් ගහනවා, කටවුට් ගහනවා. එතකොට අපේ භාණ්ඩය ගැන පාරිභෝගිකයා දැනගන්නවා. දැනගෙන ගන්නවා. ඒ ප්‍රචාරණය කරාමනේ. අනිත් එක තමයි මිනිස්සු අපේ නිෂ්පාදිතය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරා නම් කොහොමත් මිනිස්සු අපේ භාණ්ඩය ගන්නෙ නැහැ. කියන්නේ කෙලින්ම එක හෙලාම අපේ භාණ්ඩය හොඳ නැහැ කියලා ඊට වඩා මෙන්න මේවා හොඳයි කියලා ගණදනු කරුවා තක්සේරු කරලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඍණ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා නම් යම්කිසි භාණ්ඩයකට ඒකට හේතුව තමයි එකක් තමයි අදාළ භාණ්ඩයට ගණදනු කරුවන්ගෙන් බහුතරයක් අකමැති. අනිත් එක තමයි අදාළ භාණ්ඩය ගැන ගණදනු කරුවා දන්නේ. එහෙනම් අලෙවිකරන ප්‍රයත්නයේ හැටියට අලෙවිකරන උපාය මාර්ගයේ හැටියට මොනවද කරන්න ඕන? තව දුරටත් දැනුවත් කිරීම කරන්න ඕන. දැන් අලුතෙන් බිස්කට් එකක් මාකට් එකට ආවා කියන්නකො. අපි කඩේට ගිහලා බිස්කට් එකක් කියනවා. මුදලාලි මොනවද තියෙන බිස්කට්? ලෙමන් පෆ්ස් තියෙනවා, ක්‍රීම් කකර් තියෙනවා, හවායින් කුකිස් තියෙනවා. එන හවායින් කුකිස් එකක් දෙන්නකො. අපි දන්න දෙයක්. ක්‍රීම් කකර් එකක් දෙන්නකො. අපි දන්න දෙයක්. කඩේ මුදලාලි ගාව තියෙනවා චීස් කකර්. චොකලට් පෆ්, මංචි කොමේ. අපි දන්නේ නැහැ මේ බිස්කට් ගැන. දන්නේ නැති හින්දා ඉල්ලන්නෙත් නැහැ. එහෙනම් ඍණ ඉල්ලුමකට මුහුණ දෙන ව්‍යාපාරිකයා මොකද්ද කරන්න ඕනේ මූලික වශයෙන්ම? තමන්ගේ භාණ්ඩ ගැන වෙළඳපොලේ දැනුවත් කිරීම කරන්න ඕනේ. ප්‍රචාරණය වැඩි කරන්න ඕනේ කියන්නේ. අනිත් එක තමයි ප්‍රචාරණය විතරක් වැඩි කරලා හරියන්නේ නැහැ. සමහර මිනිස්සු අපේ භාණ්ඩය ගන්න නැත්තේ භාණ්ඩය ගැන දන්නේ නැතුව නෙවෙයි. දන්නවා ක්වොලිටියක් නැහැ. ඒ නිසා භාණ්ඩය නවීකරණය කරන්න. භාණ්ඩය වෙනස් කරනවා. වෙනස් කළා එවනවා. අලුත් කළා එවනවා. තව කෑලි හයි කළා එවනවා. එතකොට අර කලින් ගන්න නැතුව හිටපෙව් අපේ භාණ්ඩය ගන්නවා. එහෙනම් ලියන්න ඍණ ඉල්ලුම කියන එක කියවන්නකො. භාණ්ඩයක් කෙරේ වැඩි පාරිභෝගික පිටසක් අකමැති වේ නම් එය ඍණ ඉල්ලුමකි. ඍණ ඉල්ලුමක් තියෙන වෙලාවක අලෙවිකරන ප්‍රයත්නය වෙන්න ඕනි ලියන්න ප්‍රචාරණය වැඩි කිරීම. එතකොට ඒක ධන ඉල්ලුමක් බවට පත් කරගන්න පුළුවන්. ප්‍රචාරණය වැඩි කිරීම. ප්‍රචාරණය වැඩි කිරීම භාණ්ඩය නවීකරණය කිරීම. ප්‍රචාරණය වැඩි කිරීම එකක්. අනිත් එක භාණ්ඩය නවීකරණය කිරීම. දැන් අපේ භාණ්ඩය ගන්න නැත්නම් මොකක් හරි අවුලක් හින්දානේ. අපි භාණ්ඩය අලුත් වැඩියා කරනවා. නවීකරණය කරනවා. වෙනස් කරනවා. අලුත් කරනවා. එතකොට අපිට පුළුවන් අර ඍණ ඉල්ලුම ධන ඉල්ලුමක් බවට පත් කරගන්න. එහෙනම් පුතේ හැමෝම තේරුම් ගන්න මොකද්ද ඍණ ඉල්ලුමක් කියලා කියන්නේ? බලාපොරොත්තු වෙන මට්ටමට ඉල්ලුමක් නැත්තම් ඒක ඍණ ඉල්ලුමකට මුහුණ දෙනවා කියලා තමයි කියන්නේ. හොඳට තේරුම් ගන්න. තියෙන ඉල්ලුම අඩු වෙන එක නෙමෙයි ඍණ ඉල්ලුම කියලා කියන්නේ. දැනට තියෙන ඉල්ලුම අඩු වෙනවා නම් ඒක ඍණ ඉල්ලුම කියලා කියන්නේ. ඒකට අපි කියනවා පහත වැටෙන ඉල්ලුම කියලා. මෙතෙන්දි ඍණ ඉල්ලුම කියන්නේ අපේක්ෂා කරන මට්ටමට ඉල්ලුම නැත්තම්. අපි හිතාගෙන ඉන්න විදිහට ඉල්ලුම නැත්තම් එතන තියෙන්නේ ඍණ ඉල්ලුම. හරිනේ?
ඍණ ඉල්ලුමකදී ව්‍යාපාරිකයා මොකද්ද කරන්න ඕනි? භාණ්ඩය නවීකරණය කරන්න ඕනි, ප්‍රචාරණය වැඩි කරන්න ඕනි. එතකොට ඍණ ඉල්ලුම ධන ඉල්ලුමක් බවට පත් කරගන්න පුළුවන්. අර අපේ භාණ්ඩයට කැමති පාරිභෝගික සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. හරිනේ. දැන් මම බලාපොරොත්තු වෙනවා අලුතෙන් පන්තියක් පටන් ගන්නකොට ළමයි 100ක් එයි කියලා. හැබැයි එන්නේ ළමයි 50යි. ඒ කියන්නේ පුතේ මම මුණ දුන්නේ මොන ඉල්ලුමකටද? ඍණ ඉල්ලුමකට. දැන් මම කොහොමද මේක ධන ඉල්ලුමක් කරගන්නේ? මම එහෙමනම් උගන්වන විදිය වෙනස් කරන්න ඕනේ. يعني මම හිතනවා මගේ පන්තියට ළමයි එන්නේ නැත්තේ මම උගන්වන විදිහ හරි නැතුව ඇති. ඒ හින්දා මම මගේ චර්යාව වෙනස් කරගන්නවා. උගන්වන විදිය වෙනස් කරනවා. එහෙම නැත්තම් මගේ පන්තියට ළමයි ආවේ නැත්තේ මම අද පන්තියක් පටන් ගන්නවා කියන එක හරියටම ළමයි දන්නේ නැතුව ඇති. ළමයි දන්නේ. එහෙනම් මම කරන්න ඕනේ ප්‍රචාරණය වැඩි කරනවා. ඔන්න ඍණ ඉල්ලුමකදී කරන්න පුළුවන් දේවල්. එක්ක ප්‍රචාරණය වැඩි කරන්න ඕනි, එක්ක භාණ්ඩය නවීකරණය කරන්න ඕනි. එතකොට පුළුවන් ඍණ ඉල්ලුම ධන ඉල්ලුමක් බවට පත් කරගන්න. ඊළඟට තියෙනවා අලෙවිකරණ ප්‍රයත්න දෙක ලිව්වා නේද? එකක් තමයි භාණ්ඩය නවීකරණය කිරීම. එකක් තමයි භාණ්ඩය නවීකරණය කිරීම. අනික තමයි භාණ්ඩය මිල අඩු කිරීම. මිල අඩු කිරීම. එහෙම නැත්නම් ප්‍රචාරණය වැඩි කිරීම. එතකොට ඍණ ඉල්ලුම ධන ඉල්ලුමක් බවට පත් කරගන්න පුළුවන්. හරිනේ. දෙවැනි එක ඉල්ලුමක් නොවීම. ඉල්ලුමක් නෑ කියන්නේ පුතේ අපේ භාණ්ඩේ කවුරුවත් ඉල්ලන්නේ නෑ. කවුරුවක් ගන්න නෑ. එහෙම කවුරුවක් ගන්නෙ නැති වෙන්නේ අපේ භාණ්ඩේ මොන වගේ වෙලාවල් වලදීද? මොනකද්ද හේතුව? ඇයි අපේ භාණ්ඩය කවුරුවක් ගන්න නැත්තේ? ගන්න නැති වෙන්නේ එක හේතුවක් තමයි මුළු වෙළඳපළෙන්ම අපේ භාණ්ඩය ප්‍රතික්ෂේප වෙන්න වෙලා. ඒ කියන්නේ සමස්ත සමාජය තුලින් අපේ භාණ්ඩය ප්‍රතික්ෂේප කරලා එපා කියනවා. එතකොට ඉතින් කවුරුවක් ගන්න නැහැ. ඒක එක හේතුවක්. අනිත් එක නොදැනුවත් භාවය. අපේ භාණ්ඩයේ වෙළඳපොලේ තියෙනවා කියලා කවුරුවත් තාම දන්නේ නැහැ. දන්නේ නැත්තම් ගන්න යන්නේ නැහැ. එතකොට ඉතින් ව්‍යාපාරිකයා ඉල්ලුමක් නොවීම කියන තැනට එනවා. කවුරුවත් බඩු ගන්න නැහැ ඒ කඩෙන්. බඩු ගන්න නැති වෙන්නේ එක හේතුවක් තමයි පාරිභෝගිකයා අදාළ වෙළඳසැල ගැන දන්නේ නැහැ. දන්නේ නැති වුණාම පස්සේ පාරිභෝගිකයෝ ඉතින් ඒ කඩවල වලට යන්නේ නැහැ. දැන් ටවුන් එකට බැස්සහම ටවුන් එකේ নানা ආකාර කඩවල් තියෙනවනේ. හැබැයි සමහර වෙලාවට දැන් මම අවිශ්‍රාවේල පන්තියට වෙලා ළමෙක්ගෙන් අහනවා පුතේ අවිශ්‍රාවේල ටවුන් එකේ කේක් එකක් ගන්න කඩයක් කොහෙද තියෙන්නේ? අනේ දන්නේ නැහැ සර් අපි නම් දන්නේ නැහැ මම නම් ගිහිල්ලාම නැහැ. ඒ කියන්නේ දන්නේ නැහැ. ඒ ළමයාට උනා කේක් එකක් ගන්න ඕන නම් ඒ ළමයා දන්නේ නැති හින්දා යන්නේ නැහැ. එහෙනම් ඉල්ලුමක් නොවීම කියන එකේදී අලෙවිකරුවා කරන්න ඕනි දේ තමයි යන්න ප්‍රචාරණය වැඩි කිරීම. ප්‍රචාරණය වැඩි කිරීම. ඉල්ලුමක් නැත්තම් Taman දැනගන්න ඕනේ ප්‍රචාරණය වැඩි කරලා භාණ්ඩය ගැන පාරිභෝගිකයාට දැනුම් දෙන්න. පාරිභෝගිකයාට දැනුම් දෙන්න ඕනේ මෙන්න මේ අපේ භාණ්ඩේ මාකට් එකේ තියෙනවා කියලා ටීවී ඇඩ් එහෙම දාන්න ඕනේ. නැත්නම් ඉතින් පාරිභෝගිකයා දන්නේ නැහැ භාණ්ඩේ මාකට් එකේ තියෙනවා කියලා. දන්නේ නැතුනහම ගන්නත් බෑනේ. දන්නේ නැත්නම් කොහොමද ගන්නේ? එහෙනම් ප්‍රචාරණය වැඩි කිරීම එකක්. අනිත් එක තමයි නව වෙළඳපළක් සොයා ගැනීම. නව වෙළඳපළක් සොයා ගැනීම. නව වෙළඳපළක් සොයා ගැනීම. නව වෙළඳපළක් සොයා ගැනීම. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ ඒක තමයි. නව වෙළඳපළක් සොයා ගැනීම. ඒ කියන්නේ පුතේ මේ අලුත් මාකට් එකක් හොයාගන්න ඕනි කියන එක. දැන් තියෙන මාකට් එකට අපි භාණ්ඩේ දැම්මා. කවුරුවත් අපේ භාණ්ඩේ ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ නැති වෙන්න හේතු දෙකයි තියෙන්නේ. එකක් තමයි අපේ භාණ්ඩේ සමස්ත වෙළඳපොළෙන් ප්‍රතික්ෂේප වෙලා. ඒ කියන්නේ කවුරුවත්ම කැමති නැහැ අපේ භාණ්ඩේට. ඕක නම් ඉතින් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද මොකක් හරි භාණ්ඩයක් අලුතෙන් මාකට් එකට ආවහම
කවුරු හරි ඒකට කැමති මිනිස්සු ඉන්නවනේ. මොන ගුරුවරයෙක් පන්තියක් පටන් ගත්තත් ඒකට කැමති ළමයි පිරිසක් ඉන්නවා. ඒ නිසා අපිට කියන්න අමාරුයි කිසිම කෙනෙක් භාණ්ඩය බාරගන්නේ නැහැ. හැමෝම අදාළ භාණ්ඩය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඊට වඩා වෙන්න පුළුවන් දේ තමයි වෙළඳපොලේ වැඩි හරියක් භාණ්ඩයට අකමැති. එහෙම නැත්නම් දන්නේ නැහැ. භාණ්ඩය මාකට් එකේ තියෙනවා කියලා දන්නේ නැහැ. දන්නේ නැති වුණාම ඉතින් ගන්නත් බෑනේ. නොසෙව් භාණ්ඩනේ එතකොට. නොසෙව් භාණ්ඩ. දන්නේ නැති වුණාමත් කිසිම ඉල්ලුමක් නැතුව ශුන්‍ය ඉල්ලුමකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඔන්න ඉල්ලුම් තත්වයන් දෙකක් හරි. එකක් තමයි ඍණ ඉල්ලුම. මොකද්ද ඍණ ඉල්ලුම කිව්වේ? යම් කිසි ව්‍යාපාරයකට වර්තමානයේ තියෙන ඉල්ලුම එන්න අඩු වෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද? ඍණ ඉල්ලුම. ඉල්ලුමක් නොවීම කියන්නේ මොකද්ද? වෙළඳපොලේ කිසිම නිෂ්පාදකයෙක් භාණ්ඩය මිලදී ගන්න කැමති නැහැ. කවුරුවත්ම භාණ්ඩය ගන්නෑ. ඉල්ලුම බිඳුවයි. ශුන්‍ය කියන්නේ ඒක. එහෙම වෙන්න හේතුව තමයි එකක් තමයි පාරිභෝගිකයා අදාළ භාණ්ඩය ගැන දන්නේ නැහැ. අනිත් එක තමයි වෙළඳපොලේ සියල්ලම භාණ්ඩය ප්‍රතික්ෂේප කළා. ඔන්න අන්තිමට කිව්ව වෙළඳපොලේ සියල්ලම භාණ්ඩය ප්‍රතික්ෂේප කළා කියන එක සාමාන්‍යයෙන් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් දේ තමයි වෙළඳපොලේ කවුරුවත් ඒ භාණ්ඩයට කැමති නැහැ. දැන් මම පොඩි එකාට එනකොට ගේනවා මොනවා හරි කෑම జాතියක්. ඒ ගෙනාවු කෑම జాතියට පොඩි එකා කැමති නැහැ. ආසාවක් නැහැ. එතකොට ඌ කන්නේ නැහැ නේද? කන්නේ නැහැ. ඒතර මම දන්නවා ඊළඟ දවසේ මේ ළමයාට මේ දේවල් ගිහිල්ලා වැඩක් නැහැ. ඒ ළමයා කන්න ආස නැහැ. එතකොට මං ඉල්ලන්නේ නැහැ. එතකොට ඉතින් ඒ අදාළ ව්‍යාපාරිකයා ශුන්‍ය ඉල්ලුමකට මුහුණ දුන්නා වෙනවා. ඒක ශුන්‍ය ඉල්ලුම. ඒක තමයි ඉල්ලුමක් නොවීම. සැඟවුණ ඉල්ලුම. මොකද්ද සැඟවුණ ඉල්ලුම කියන්නේ? ඉල්ලුමක් නොවීම කියන එකේ ඉස්සරහින් ලියා ගන්න ඕනේ එක මම කිව්වද? ඉල්ලුමක් නොවීම කියන එකේ ඉස්සරහින් ලියා ගන්න ඕනේ එක මම කිව්වද? නැද්ද? කොයි එක රිප්ලයි කරන්නේ නැහැ. නැද්ද? එහෙනම් ලියා ගන්න ප්‍රචාරණය වැඩි කිරීම. ඉල්ලුමක් නැත්තම් කරන්න තියෙන එක දෙයක් තමයි ප්‍රචාරණය වැඩි කරන්න ඕනේ. මොකද මිනිස්සු අපේ භාණ්ඩය ගන්න නැත්තේ දන්නේ නැති හින්දා වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රචාරණය වැඩි කරන එක කරන්න පුළුවන්. ප්‍රචාරණය වැඩි කිරීම. ප්‍රචාරණය වැඩි කිරීම අනිත් එක තමයි නව වෙළඳපොළ වලට පිවිසීම. නව වෙළඳපොළට පිවිසීම. නව වෙළඳපොළ වලට පිවිසීම. හරිනේ? ආයෙක හරි. ඊළඟට තියෙනවා පුතේ සැඟවුණ ඉල්ලුම. සමහර භාණ්ඩවලදී සමහර සේවාවලදී ඒ භාණ්ඩ හා සේවා මුහුණ දෙනවා සැඟවුණ ඉල්ලුමකට. ළමයි දන්නේ නැහැ සැඟවුණ ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා. මොකද්ද සැඟවුණ ඉල්ලුම කියන්නේ? සැඟවුණ ඉල්ලුම කියන්නේ දැනට වෙළඳපොලේ තියෙන කිසිම භාණ්ඩයකින් කිසිම සේවාවකින් තෘප්තිමත් නොවන අවශ්‍යතාව තියෙන මිනිස්සුන්ට. මිනිහෙක්ගේ හිතේ ආශාවක් තියෙනවා. මොකක් හරි භාණ්ඩයක් ගැන. හැබැයි ඒ භාණ්ඩය තාම කඩවල් වල නැහැ. තාම වෙළඳපොලේ නැහැ. එතකොට එතන තියෙන්නේ සැඟවුණ ඉල්ලුම. හිතේ ඉල්ලුම තිබ්බට කඩේකට ගිහින් ඉල්ලන්නේ නැහැ. ඇයි ඉල්ලන්නේ නැත්තේ? අපි දන්නවා ඒ වගේ දේවල් කඩේ නැහැ කියලා. එහෙනම් එතන තියෙන ඉල්ලුම ඇවිල්ලා සැඟවුණ ඉල්ලුමක්. ඒතර ව්‍යාපාරිකයාගේ රාජකාරිය තමයි මේ වගේ ඔය කියන ඉල්ලුම් තත්ත්වයන් ගැන හොය ඒකට ගැළපෙන විදිහට ආයතනය කරගෙන යන්නේ. දැන් යම් කිසි ව්‍යාපාරිකයෝ කට්ටියකට තියෙනවා සැඟවුණ ඉල්ලුම. සැඟවුණ ඉල්ලුමක් කියන එකෙන් අදහස මම දැන් කිව්වා වෙළඳපොලේ තියෙන කිසිම භාණ්ඩයකින් ඒ ඉල්ලුම සපුරන්න බෑ. මොකක් හරි අලුත්ම දෙයක්. හිතින් මවාගත්තු දෙයක්. කඩේ තියෙනවා නම් ගගා හිත ඉන්නවා. එතන තියෙන සැඟවුණ ඉල්ලුම. උදාහරණ ලියන්න මේ වෙලාවේදී කරන්න ඕනි දේ නව භාණ්ඩ සේවා නිෂ්පාදනයේ මගින් නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ මගින්
නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් ඉල්ලුම සම්පූර්ණ කිරීම. ඉල්ලුම සම්පූර්ණ කිරීම. නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් ඉල්ලුම සම්පූර්ණ කිරීම. ඒක සැඟවුණ ඉල්ලුමට තියෙන ප්‍රතිකාරය. හරිනේ. ඒකට අපි කියනවා මොකද්ද අලෙවිකරණයේ පාඩමේදී සැඟවුණ ඉල්ලුම. වෙළඳපොලේ තියෙන කිසිම භාණ්ඩයකින් සේවාවකින් තෘප්තිමත් වෙන්නේ නැති දෙයක් කාටගේ හරි හිතේ තියෙනවනේ. ආසාවක් තියෙනවා හිතේ. හැබැයි ඒක කවදාවත් කඩේ ගිහිල්ලා සල්ලි දීලා කරගන්න බැරි ආසාවක්. එහෙනම් එතන තියෙන ඍණ ඉල්ලුම. නෙමෙයි. එතන තියෙන සැඟවුණ ඉල්ලුම. ඉල්ලුමක් තියෙනවා කාටවත් පේන්නේ නැහැ. ඔයගොල්ලෝ පාඩම් කරගෙන යනකොට පන්ති වලට සම්බන්ධ වෙලා ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යනකොට සමහර ළමයින්ට රැයට පාඩම් කර කර ඉන්න ගමන් හිතෙන්න පුළුවන් අනේ මේ පාඩම් කරන දේවල් එකපාරෙන්ම නිකන් චිප් එකක් වගේ තියෙනවා නම් මොලේ තැම්පත් කරගන්න. ඒ කියන්නේ ඒ වගේ චිප් එකක් තිබ්බොත් ඔයා ගන්නවා. හැබැයි එහෙම චිප් එකක් නැහැ. අන්න සැඟවුණ ඉල්ලුම. දැන් නිකමට හිතන්නකො ඒඩ්ස් වලට ප්‍රතිකාරය. කවුරු හරි හොයාගන්න. බෙහෙත් පෙත්ත. එතකොට ඒඩ්ස් හැදිච්ච මිනිස්සු ඕනි තරම් ඉන්නවා ලෝකේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ ඒකට බෙහෙතක් නැති හින්දා සල්ලි දීලා කවදාවත් ෆාමසි එකකින් බෙහෙතක් ඉල්ලන්නේ නැහැ. මොකද එයා දන්නවා එයාගේ ලෙඩේට ගැලපෙන බෙහෙත් මේ ඩිස්පෙන්සරිය නැහැ කියලා. මේ ෆාමසිය නැහැ කියලා. හරිනේ. ආන්ගේකට කියන සැඟවුණ ඉල්ලුම. වෙළඳපොලේ තියෙන කිසිම භාණ්ඩයකින් කිසිම සේවාවකින් ඉටු නොවන ඉල්ලුමක් කාට හරි තියෙනවා නම් ඒකට කියන්නේ මොකද්ද? සැඟවුණ ඉල්ලුම. කියවනේ. වෙළඳපොලේ පවතින කිසිම භාණ්ඩයකින් තෘප්තිමත් නොවූ පුද්ගල ඕමනා සඳහා ඇති ඉල්ලුම සැඟවුණ ඉල්ලුමයි. උදාහරණයක් ලියන්න. පරිසර ආරක්ෂණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම. පරිසර ආරක්ෂණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම. ඒක සැඟවුණ ඉල්ලුම. මිනිස්සුත් කැමති පරිසරයට ආදරය කරන්න. හැබැයි ඉතින් පරිසරයට ආරක්ෂා කරන ආකාරයේ නිෂ්පාදිතයක් වෙළඳපොලේ නැත්තම් ඔය යට බල අල්මාරිය ඇද එහෙම බලන්නේ. ඒ ආසාව හිතේ තියාගෙන ගෙදර එනවා. ඒක ඇවිල්ලා සැඟවුණ ඉල්ලුම. ඉල්ලුමක් තිබ්බා. හැබැයි කාටවත් පේන්නේ නැහැ. බිස්නස් එක වෙනවා. හැබැයි කාටවත් පේන්නේ නැහැ. එතන තියෙන සැඟවුණ ඉල්ලුම. තව එකක් තමයි සැඟවුණ ඉල්ලුමකදී කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දැන් මෙතෙන්දි කියන්නේ වෙළඳපොලේ කිසිම කෙනෙක් අපේ භාණ්ඩයට කැමති නැහැනේ. කැමති වුණත් ඉල්ලන්න කැමති නැහැ. එහෙනම් භාණ්ඩ සුලභ කිරීම. භාණ්ඩ සුලභ කිරීම. අපිට කරන්න පුළුවන් දෙයක් තමයි වෙළඳපොලේ භාණ්ඩ සුලභ කරන්න ඕන. ගමට ගොඩාක් භාණ්ඩ යවන්න ඕනි අපි. එතකොට ඒ සුලභ වීමත් එක්ක අර අනිත් භාණ්ඩ වලට සේවා වලට තිබ්බ පාරිභෝගික කැමැත්ත නිකම්ම නැති වෙනවා. හරිනේ. වෙළඳපොලේ භාණ්ඩ සුලභ කිරීම. භාණ්ඩ හෝ සේවා සුලභ කිරීම. දැන් මම ඕගොල්ලන්ට දැන් අද අලෙවිකරණයේ පාඩම දාලා ඒක වෙබ්සයිට් එකටත් දානවා. එතකොට සමහර විට මේ වෙලාවේ පන්තියට සම්බන්ධ වෙන්න බැරි ළමෙක් හිටියොත් ඒ ළමයාට ටියුට් එක තියෙනවා නම් පාඩම නැවත ආවරණය කරගන්නත් පුළුවන්. මම දැක්කද? හරිනේ.
ඊළඟට තියෙනවා පහත වැටෙන ඉල්ලුම කියන්නේ. අන්න ළමයි එතන වෙන්නේ ඉල්ලුමක් තියෙනවා. එන්නම ඒ ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුමක් තියෙනවා. එන්නම ඒ ඉල්ලුම අඩු වෙනවා. ආදා උතර අපි ලිව්වේ නැන්නේ සැඟවුණ ඉල්ලුමකදී ව්‍යාපාරිකයා මොකද කරන්න ඕනි කියලා. එකක් තමයි නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. සැඟවුණ ඉල්ලුම කියන්නේ පාරිභෝගිකයෙකුගේ හිතේ තිබ්බට ඒ වගේ භාණ්ඩ කඩේ නෑ කියන එකනේ. කඩේ නැත්තම් අලෙවිකරුවා කරන්න ඕනේ ඒ වගේ ගණදෙනුකරුවන්ගේ හිතේ තියෙන දේවල් උපකල්පනය කරලා නව භාණ්ඩ සේවා නිර්මාණය කරලා දෙන්න ඕනේ. ඒ තමයි අලෙවිකරන ප්‍රයත්නය. නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. හරිනේ. නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා සැඟවුණ ඉල්ලුම ඉටු කරන්න පුළුවන්. අනිත් එක කයින් කිව්වේ ඉස්සරනේ අලුත් භාණ්ඩ හා සේවා සඳහා නිර්මාණය කළ සැඟවුණු ඉල්ලුම නිර්මාණය කරන්න පුළුවන්. භාණ්ඩය නවීකරණය කිරීම. 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 නිදිමතේලු ඉන්නේ නිදිමතේ තමයි ඉන්නේ අද උදේ ඉඳලා පන්තිදී මේ හිටගෙන කියවන ගමන් යනවා හිටපො. ඒ ළමයි ඉතින් පන්තිය වගේ නෑනේ දැන් පන්තිය නම් ඉතින් ඔය ළමයි ටික වාඩි වෙලා ඉන්නවා උන් එකේව කරනවා. උන් hina වෙනවා මාත් ඉතින් ඔය මොනවා හරි කියනවා hina වෙනවා නිකන් කික්කේ කරහැගිනේ. මේක නිකන් මුසලයිනේ අපිට මේ කැමරාවක් දිහා බලාගෙන එළිවෙච්ච වෙලේ ඉඳලා මං කියෝ වතුර බොනවා කියනවා වතුර බොනවා කියනවා. ආයාසයෙන් ඇහැරලා ඉන්නවා මිසක් නැත්තම් ඉතින් ඉන්නේ නැහැ. ඒක ගණන් ගන්න එපා සාමාන්‍ය දේවල්. උඹලත් ඔය සමහර ඒවා නිදියේදී දැන් මේ වෙලා. හරිනේ. ඔන්න සැඟවුණු ඉල්ලුම හරි. ඊළඟට තියෙනවා පහත වැටෙන ඉල්ලුම. පහත වැටෙනවා කියලා කියන්නේ තියෙන ඉල්ලුම එන්න අඩු වෙනවා වගේ පේනවා. යම් භාණ්ඩවලට අපිට පේනවනම් ඉල්ලුමක් තිබ්බ හොඳට ඒ ඉල්ලුම එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙනවා පේනවා නම් ඒ කියන්නේ ඒ නිෂ්පාදිතයේ මොන දීලා තියෙන්නේ මොන ඉල්ලුමකටද? පහත වැටෙන ඉල්ලුමකට. උදාහරණයක් කියන්න. දැන් මට උදාහරණයක් ගත්ත හැකි බටපොළ ඇන්ටනා. බටපොළ ඇන්ටනා කියලා ඇන්ටනා වර්ගයක් ආව ඉස්සර. ඒ ඇන්ටනා වලට තියෙන ඉල්ලුම එන්නම වක් වේගෙන යන්නේ. පහත වැටිගෙන යන්නේ. මොකද මිනිස්සු සැටලයිට් ගන්න ඇන්ටනා වලට තියෙන ඉල්ලුමක් වෙනවද? පහළ වැටෙන. ඒ කියන්නේ ඇන්ටනා වලට දැන් මේ වෙලාවේ මොන දිලා තියෙන්නේ ඔය අපි කියපු අය මොන ඉල්ලුමකටද? තුන්වෙනි ඉල්ලුමට එන ටික කියන්න ආයේ. තුන්වෙනි ඉල්ලුම කියන්නේ සැඟවුණ ඉල්ලුමනේ. සැඟවුණ ඉල්ලුමකදී අලෙවි කරන ප්‍රයත්නය තමයි නව භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම එකක්. නව වෙළඳපොළවල් සොයා ගැනීම. නව වෙළඳපොළවල් සොයා ගැනීම. දැන් කියන්නේ පහත වැටෙන ඉල්ලුම. තියෙන ඉල්ලුම පල්ලෙහා වැටෙන එකනේ මෙතන කියන්නේ. තියෙන ඉල්ලුම පහළලා වැටෙන එකක් තමයි මම කිව්වේ ඇන්ටනා වලට තියෙන ඉල්ලුම එන්න අඩු වෙනවා. අනිත් එක තමයි කැසට් පීස් වලට තියෙන ඉල්ලුම. කැසට් පීස් වලට දැන් CD DVD ආවට පස්සේ කැසට් පීස් කවුරුවත් ගන්නෑ නේ. අපිට දැන් මෑත කාලේ තව උදාහරණ ගත්තා ඇයි. දැන් ඉස්සර තිබ්බ ඩොංගල් කියලා. ඩොංගල් කියලා කියන්නේ දැන් මං ගාව දෙකක්ද කොහෙද තියෙනවා. කැම්පස් යන කාලේ ගත්තු ඒවා. ඉස්සර අපි ඉන්ටර්නෙට් යන්නේ ඩොංගල් එකේනේ. ඩොංගල් එකට සිම් එකක් දාලා ඒකෙන් තමයි ඉන්ටර්නෙට් යන්නේ. පස්සේ රවුටර් ආවනේ. රවුටර් ආවා ඊළඟට ස්මාර්ට් ෆෝන් එක ආවා. දැන් ඉන්ටර්නෙට් යන්න ඩොංගල් ඕනේ නැහැ. දැන් ඉතින් ගොඩාක් වෙලාවට මම නම් හිතන්නේ නැහැ ඩොංගල් විකිනෙනවා ඇති කියලා. ඩොංගල් විකිනෙන්නේ නැහැ. පහත වැටෙන ඉල්ලුම. පත්තර වලට තියෙන්නේ පහත වැටෙන ඉල්ලුම. ඉස්සර හැමෝම රටේ වෙන හැම දෙයක්ම දැනගත්තේ පත්තරේ. ඉතින් හැම ගෙදරකටම වගේ ඉස්සර පත්තර ගන්නවා. දැන් සාමාන්‍ය පුතේ පත්තර ගන්න ගෙදර ඉන්න වැඩිහිටියෙක් විතරනේ. සීයා. එහෙම නැත්නම් තාත්තා තමා පත්තරයක් අරගෙන බලන්නේ. ඕගොල්ලන්ගේ પરම්පරාවේ ළමයි පත්තර කියවන්නේ නැහැ. ගෙදර පත්තරේ ගත්තත් ඕගොල්ලෝ කියවනවද කියන්නේ? කියවන්නේ.
ඔන්න උපරිම ඕනනම් අර පත්තරේ තියෙන නිකන් අර ඕපදූප කෑල්ල සඳැල්ල රිද්ම මීවිත ඔන්න ඔහොම තිබ්බ ඉස්සර පත්තරවල නිකන් අර නළු නිලියන්ගේ ෆොටෝ දාලා උන්ගේ මේ උපන් ලපේ තියෙන්නේ කොහෙද උන්ගේ උපන් දිනේ කවද්ද උන් බැඳලා ඉන්නේ කවුද ළමයි කී දෙනෙක් ඉන්නවද ඔන්න ඔය ඕපදූප විස්තර තියෙන කෑල්ලක් තියෙනවා පත්තරේ ඔය දැන් පරම්පරාවේ උන් බලනවනම් ලහිපිට කොහෙද බලන්නේ එකෙක් කියනවා ලහිපිටනේ ලහිපිට බලනවා නම් උන් මංගල යෝජනා බලනවා ඒක ලහිපිටේම බලන්නේ තරුණයෝ පත්තරේ කෙලින්ම ගත්ත ගමන් කෙලින්ම පෙල්ලුවා ලොකු අකුරු ටික වැළුවා ඊළඟට සඳල්ල බලනවා රෝපදූප ටික තියෙන්නේ ඒකේ නළු නිලියන්ගේ විස්තර ටික ඒක බලන්න ඒ ඇරෙන්න පත්තර බලන්නේ නැහැ ඕගොල්ලන්ගේ තාත්තගේ සීයාගේ පරම්පරාව නැති වෙනකොට කවදාවත් පත්තර විකිනෙන එකක් නැහැ එන්නම පහත වැටෙන ඉල්ලුමකට තමයි පුවත්පත් කියන එක මුණ දීලා තියෙන්නේ. ඒ උදාහරණේ මොන්න ළඟපාතින් ලියා ගන්න. එතකොට පාඩම් කරන වෙලාවට මතක් වෙනවා. මොකද්ද දැන් මේ පහත වැටෙන ඉල්ලුම කියන්නේ මොන වගේ එකක්ද කියලා. නිර්වචනයේ කියුවට තේරෙන්නේ නැත්නම් ඔය ඇන්ටනා, පත්තර, කැසට් පීස් ඒ උදාහරණේ දැක්කහම මතක් වෙනවා. හරි මේ පහත වැටෙනවා කියන්නේ තිබ්බ ඉල්ලුම එන්න අඩු වෙනවා කියන්නේ. එහෙනම් අලෙවි කරන්න ප්‍රයත්න වෙන්න ඕනේ මොකද්ද මෙතන? පහත වැටෙන ඉල්ලුමකදී ඒ පහළ වැටෙන එක නවත්ත ගන්න ඉපේ. දැන් කොහොමද බටපොළ ඇන්ටනා විකිනෙන එක අඩු වෙනකොට ඒ ඇන්ටනා නිෂ්පාදකයා කොහොමද මේ පහළ වැටෙන එක නවත්තගන්නේ? ඇන්ටනාව වෙනස් කළා හරියන්නේ නැහැ. එයා දැනගන්න ඕනි ඇන්ටනාව වැටුනේ ඇන්ටනාවේ අවුලක් හින්දා නෙවෙයි. සැටලයිට් ආපු හින්දා. එහෙනම් පහළ වැටෙනවා නම් කරන්න තියෙන්නේ නව භාණ්ඩ හා සේවා නිර්මාණය තමයි එතනත් කරන්න තියෙන්නේ. කියන නව භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම. අලුත් දේවල් හදන්න ඕනේ. නව භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම. නව භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම. ඔන්න පහළ වැටෙන ඉල්ලුමකදී ව්‍යාපාරිකයට කරන්න පුළුවන් දෙයක්. අනිත් එක තමයි භාණ්ඩය නවීකරණය කිරීම. තියෙන භාණ්ඩය වෙනස් කරන්න ඕනේ. භාණ්ඩය නවීකරණය කිරීම. ඇන්ටනාව එන්න මාකට් අඩු වෙනවා නම් එයා දැනගන්න ඕනි ඇන්ටනාව සැටලයිට් එකක් බවට පත් කරන්න. එහෙම නැත්නම් සැටලයිට් එකක් වගේ ඇන්ටනාවක්. එහෙම හදන්න ඕනේ. හරිනේ. ඊළඟට දෙනවා අක්‍රමවත් ඉල්ලුම කියන. සමහර භාණ්ඩවලට ළමයි තියෙන්නේ අක්‍රමවත් ඉල්ලුම. ඒ අක්‍රමවත් කියන්නේ කිසි පිළිවෙලක් නැති ඉල්ලුම. මොකද්ද මේ පිළිවෙලක් නැහැ කියලා කියන්නේ? පිළිවෙලක් නැහැ කියන එකේ අදහස තමයි අර ඉල්ලුම තියෙනවා. ඉල්ලුම තිබ්බට අද හොඳයි. හෙට නැහැ. මේ මාසේ හොඳයි. ලබන මාසේ නැහැ. කාලයක් හොඳට ඉල්ලුම තියෙනවා. කාලයක් ඉල්ලුම නැති වෙනවා. ඒ කියන්නේ අක්‍රමවත්. එතකොට අලෙවිකරුවට සිද්ධ වෙනවා මේ ඉල්ලුම ක්‍රමවත් කරන්න. උදාහරණයක් ගමුකෝ අපි අක්‍රමවත් ඉල්ලුමකට උදාහරණ තමයි සංචාරක හෝටල්. සංචාරක හෝටල් වලට තියෙන ඉල්ලුම ගැන හිතන්නකෝ. දෙසැම්බර් මාසේ, අප්‍රේල් මාසේ, අගෝස්තු මාසේ ඉල්ලුම හොඳයි. ටූරිස්ට්ලා එනවනේ. මිනිස්සු ට්‍රිප් යනවනේ. ඊළඟට ඔය මිනිස්සු බිසි කාලයක් තියෙනවනේ. දැන් අපි හිතමු අගෝස්තු පහුවෙලා ඔක්තෝබර් වගේ. අප්‍රේල් වලට කලින් ජනවාරි පෙබරවාරි වගේ. එතකොට ඉල්ලුම අඩු වෙනවා. අප්‍රේල් දෙසැම්බර් අගෝස්තු ඉල්ලුම වැඩි වෙනවා. දැන් සිරිපාදේ පාරයිනේ රොටි විකුණන කඩයක්. සිරිපාදයට පාරයිනේ රොටි විකුණන කඩයක්. මේ රොටි කඩේදී ඉල්ලුම ගැන හිතන්න. සිරිපාද සීසන් එකේ හොඳයි. දැන් මිනිස්සු සිරිපාද යන කාලයක් එනවනේ. ඒ සිරිපාද යන කාලෙට මේ රොටි කඩේට හොඳට ඉල්ලුම තියෙනවා. මිනිස්සු සිරිපාද සීසන් එක නවතින කාලයක් තියෙනවනේ. එතකොට මේ මිනිහා රොටි හදාගෙන උඩට වෙලා බලන් ඉන්නවද? නෑනේ කඩේ වහලා දාලා ගෙදරට වෙලා වෙන බිස්නස් එකක් කරනවා. මොකද මේ මිනිස්සු දන්නවා මේ කාලෙට ඉල්ලුම නැහැ. ඒක ඇවිල්ලා අක්‍රමවත් ඉල්ලුම. එක එක වෙලාවල් වලදී වෙනස් වෙන ඉල්ලුමකට මුහුණ දෙනවා. එහෙනම් මොකක්ද අලෙවිකරුවට දැන් මේ වෙලාවේදී කරන්න පුළුවන් කියලා කියනවා? අලෙවිකරුවාගේ මේ වෙලාවේ උපක්‍රමය වෙන්න ඕනේ මොකද්ද?
එයා මුහුණ දෙනවා අක්‍රමවත් ඉල්ලුමකට. එහෙම අක්‍රමවත් ඉල්ලුමකට මුහුණ දෙනවා නම් අලෙවිකරුවාට මොකක්ද කරන්න පුළුවන්? මොකක්ද කරන්න ඕනි? කරන්න ඕනි දේ තමයි මිල විභේදනය කිරීම. ඒ කියන්නේ දැන් ඔය ටුවරිස්ට්ලා එකනේ කරන්නේ, ටුවරිස්ට් හොටෙල් වල එකනේ කරන්නේ. දෙසැම්බර් මාසෙට අගෝස්තු මාසෙට අප්‍රේල් මාසෙට ගාන වැඩි. රූම් එකක් එහෙම ගන්න ගියොත් එහෙම හදිසියෙ නවතින්න 25000ක් 15000ක් ගන්න. සීසන් එකේ. සීසන් එකේ නැතුව නූරෙලී ගියොත් කට්ටිය නැහැ. සෙනග අඩුයි. ඒ වගේම තමයි හොටෙල් එකක් එහෙම සාමාන්‍ය රූම් එකක් ගත්ත හැකි රුපියල් 3000ට 5000ට. ආනේ කියන්නේ මිල විභේදනය කරලා. ඉල්ලුම වැඩි කාලෙට මිල වැඩි කරනවා, ඉල්ලුම අඩු කාලෙට මිල අඩු කරනවා. ඒතර හරියි. නැත්තම් වහගෙනම ඉන්න බෑ, මොකෙක්වත් එන්නේ නැහැ. සීසන් එක පහුවෙච්ච ගමන් මිනිස්සු එකා දෙන්න යනවා නූරෙලි. අර සීසන් එකේ යන්නේ ඉතින් දැන් හැමෝම ඇයි හැමෝම එකම දැන් අපි උනා ට්‍රිප් එකක් යනකොට මම නම් බලන්නේ සීසන් එක මග ඇරලා යනවා. දැන් සීසන් එකේ ඇයි සෙනඟ වැඩි වෙන්නේ? ඇයි මේ අගෝස්තු මාසේ හැම එකම යන්නේ? ඇයි දෙසැම්බර් මාසේ හැම එකම යන්නේ? හැම එකාටම නිවාඩු තියෙන්නේ මේ මාසෙනේ. ඉස්කෝල වල නිවාඩු. ඒසොට ළමයි ගෙදර. ඔෆිස් වලත් ඉතින් දෙසැම්බර් මාසේ අන්තිම නිවාඩු දෙනවා. අප්‍රේල් මාසේ අවුරුදු නිවාඩුව ඕනිම ජොබ් කරන තැනක නිවාඩු හම්බ වෙනවා. එතකොට මිනිහ ට්‍රිප් එකක් යන්න බලන්න. ගෙදර හැමෝටම නිවාඩු දින වෙලාවකනේ ට්‍රිප් යන්නේ. ඉතින් එතකොට අප්‍රේල් අගෝස්තු දෙසැම්බර් ඉස්කෝල නිවාඩුවත් එක්ක තමයි සීසන් එක කියලා හඳුන්වන්නේ. එතකොට තමයි ටුවරිස්ට්ලට වඩා ලංකාවේ උන් තමයි වැඩිපුර ඉන්නේ. දැන් අපි යනවා පෙබරවාරි මාසෙ වගේ. දැන් මොකද නුවරඑළිය යනවා කියලා මිනිස්සු නිකන් මේ බොරුවක්නේ කරන්නේ. වැකේෂන් එකට නුවරඑළිය යනවා කියලා යනවා. වැකේෂන් කියන්නේ ඉස්කෝලේ නිවාඩු මාසෙනේ. ඉතින් නිවාඩු මාසේ නුවරඑළිය ගිහිල්ලා නිකන් අර සමන් දේවාලේ පෙරහැර බලන්න ගියා වගේ කිටි වාහන බ්ලොක් එක හොටෙල් වල ඉඩ නැහැ. කෑම ගණන් හොටෙල් ගණන් ඉච්චර දඟලන්න ඕනේ නැහැ ඉතින්. මොකද නුවරඑළිය ගිහිල්ලා මාසයක් ඉන්න නෙවෙයි යන්නේ. සීසන් එකේ ගියත් එකයි නිකන් වෙලාවක ගියත් එකයි අද ගියා හෙට හිටියා අනිද්දා උපරි වෙච්චරනේ සතිය හමාරින් නැහැනේ කවුරුවත්. ඉතින් එහෙම එකේ මම නම් කරන්නේ ඔය කවුරුවත් නොවන කාලවලදී පෙබරවාරි ඔක්තෝබර් ඔය වගේ මාසවල ඔය දවස් දෙකක් විතර නිවාඩුවක් සෙට් වෙනකම් බලන් ඉඳලා යන්න ඕන නම් ඒ මාසවල යනවා. නූරෙලි නෙමෙයි කොහෙ ට්‍රිප් ගියත් එහෙම. දෙසැම්බර් අප්‍රේල් ගියොත් කොහෙ සෙනඟ. සමහර උන් යනවා කෙලින්ම වෙසක් පොයට යනවා ට්‍රිප්. වෙසක් පොයේ ට්‍රිප් යනවා. මිහින්තලේ යනවා, මේ කොහෙද අනුරාධපුරේ යනවා, වෙහෙරහේනේ යනවා, කතරගම යනවා. වැඩත් කියන්නකො ගියාට. වෙසක් පොයේ දැන් ට්‍රිප් ගිහිල්ලා කවදාවත් ට්‍රිප් එක ඒ විදිහට එන්ජොයි කරන්න පුළුවන්. හැම එකම යනවනේ. මග්ග දිගට සෙනඟ පාර බ්ලොක් එකෙන් කන්න කියලා කඩේකට ගියොත් එහෙම ඒකේ සෙනඟ වාඩි වෙන්නවත් ඉඩ නැහැ. නවතින්න හොටෙල් එකක් ගන්න ගියොත් එහෙම එකකවත් ඉඩ නැහැ. තිබ්බත් දා දැහැන් උඩ ගන්න. ඉතින් ඊට වඩා හොඳයි ඔය කොහෙටවත් නැති දවසක අතරමැදි දවසක ගියා නම් එතකොට ඉතින් අපි විතරනේ ඉන්නේ. හොටෙල් එකේ උන් වේලි ඉන්නේ එන්නේ මොකෙක්වත් නවතින්නේ. කීයද හොටෙල් එක? උන් ඉතින් අඩු ගානකට දෙනවා. කෑම කඩේකට ගියාම අපි විතරයි කන්නේ ඉන්නේ. ඒ රුපියල් 150 දෙවියට කෑමයි. අන්න ඒකනේ වැඩි. දැන් මිනිසුන්ට වෙලා තියෙන දැන් ඇවිල්ලා නිවාඩු නැති කේස් එකනේ ඉතින් ඔෆිස් වල වැඩ කරනකොට ආණ්ඩුවේ රස්සාවල් ගන්නකොට පෞද්ගලික ආයතනයක උනත් ජොබ් එකක් කරන එකාට නිවාඩු දෙන්නේ නැහැ ලේසියකට. උන්ට ඉතින් නිවාඩු හම්බෙන්නේ එක්ක අවුරුද්දට එක්ක පොයට එහෙමනේ. ඒකනේ හැම එකම ඒ දවස්වල ට්‍රිප් යන්නේ. ඉතින් අතව කතාව නිවාඩු හම්බුණත් ඒ දවස්වල ට්‍රිප් ගිහින් වැඩක් නැහැ. යනවා එනවා විතරයි. යන්නේන එකත් අමු කට්ට. පුරුවන් නම් ඉතින් අර නිවාඩුවක් දාගෙන හරි කමන්නේ ට්‍රිප් එකක් යනවා නම් යන්න ඕනේ මොකෙක්වත් යන්නේ නැති දවසේ. වන්දනාමානකට තරන්න නිදහසේ වන්දනාමාන කරගන්න ඕනේ. කොල්ලෝ යන්නේ වන්දනා කරන්නේ නෙවෙයිනේ ආතල් ගන්නනේ. ආතල් ගන්න ගියත් මේ එන මේ පෙරහැර පොළ වගේ ගිහිල්ලා ඕකේ පන්ති පටන් ගන්න ටයිම් එකේ වගේ පන්ති ඉවර වෙන ටයිම් එකේ වගේ එහෙම නැත්තම් එක එක හැපි යන්නේ හෙට මෙහෙට වැඩක් නැහැ නේ ගිහින්.
අන්න බලන්න අක්‍රමවත් ඉල්ලුම. එක කාලයකට හොඳයි එක කාලයකට නැහැ. එහෙනම් ඒ වෙලාවට අලෙවි කරුවා මොකද්ද කරන්න ඕන? මේ ඉල්ලුමට මුහුණ දෙන්න දැනගන්න ඕන. එහෙනම් එකක් තමයි ලියන්නේ මිල විභේදනය කිරීම. මිල විභේදනය කිරීම. ඒ කියන්නේ එක එක කාලයට එක එක ගණන් හරි කරනවා. එළවලු වලට නම් අක්‍රමවත් ඉල්ලුම ගන්න බෑ. ළමෙක් කන එළවලු එහෙම හරිද කියලා. එළවලු ඉතින් අනේක කොහොමද ගන්න ඕනේ? මිල විභේදනය කිරීම එකක්. තව අක්‍රමවත් ඉල්ලුමකදී කරන්න පුළුවන් දෙයක් තමයි විවිධ පාරිභෝගිකයන්ගෙන් විවිධ පාරිභෝගිකයන්ට ගැළපෙන පරිදි නිෂ්පාදිතය වෙනස් කිරීම. විවිධ පාරිභෝගිකයන්ට ගැළපෙන පරිදි නිෂ්පාදිත වෙනස් කිරීම. ළමයි අහනවා මේ රිවිෂන් වීඩියෝ දාන්න නැද්ද කියලා. මම පුතේ රිවිෂන් රිපීට් දෙනවනේ. රිවිෂන් එක පැය 4-5ක් කරලා ඒක රිපීට් එකකුත් ආයි ඔන්ලයින් දීලා වෙබ්සයිට් එකට දාන්න බෑ. මේ ඔක්කොම data යන වැඩනේ. අනිත් එක රිවිෂන් වෙබ්සයිට් වලට දාන්න ගියාම අප්ලෝඩ් වෙන්නම වෙන වෙලාවක් යනවා. ඒ පැය 5ක් විතර කරන පන්තියක් කොහොමද අප්ලෝඩ් කරන්න කියන්නකො මෙගාබයිට් නෙවෙයි කෙලින්ම ගිගාබයිට් තියෙන්නේ. ඉතින් ඒකනේ රිපීට් දෙන්නේ. රිපීට් දෙනකොට දැන් zoom පැකේජ් එක දාගත්තාම පස්සේ රිපීට් දෙනකොට ඒකින්නේ කැපෙන්නේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක සැලකිලිමත් වෙන්න. දැන් ඔයගොල්ලොන්ටත් තියෙන්නේ data කැපෙන ප්‍රශ්නේ. ඒක මටත් තියෙනවා. මොකද මම එක පන්තියක් නෙවෙයිනේ කරන්නේ. 22 group 23 group 21 group theory revision ඔය කොටම මම data කපා ගන්න බෑ. ඒ නිසා තමයි මම මේ රිපීට් එකක් දෙන්නේ. රිපීට් එකක් දෙන්න හේතුව තමයි ළමයින්ට ලේසිනේ. එතකොට ළමයින්ටත් පුළුවන්නේ මේ zoom package එකෙන් ගේම ගහගන්න. දැන් YouTube බණක් මනම් දානවා කියන්නේ ඩවුන්ලෝඩ් කරනවා වගේ නෙමෙයි අප්ලෝඩ් කරන්න data යන්නේ. එන data ගොඩක් යනවා. අනික එන වෙලාවක් යනවා. දැන් තියරි පන්ති නම් මම YouTube දානවා. පැය දෙකේ පන්තිය උපරිම මෙගාබයිට් 600 ගානක් 800 ගානක් තමයි මේ රෙකෝඩින් එකේ සෙට් වෙන්නේ. ඒක දාන්න පුළුවන්. අරක දාන්න බෑ පැය 5ක් විතර දිනවනේ. ඒක රිපීට් එකක් දෙන හින්දා දෙකෙන් එකකට සම්බන්ධ වෙන්න. දැන් කරපු ටික ඕනනම් මම දාන්නම් අර ඉතින් මම කිව්ව හින්දා දැන් ඒක කරගන්න ගියාම හරි අමාරුයි. මට data වලට වඩා මට ප්‍රශ්නේ වෙලා යන්නේ. එන වෙලාවක් යනවා අප්ලෝඩ් වෙන්න. දැන් රෑ දැම්මොත් එහෙම 12ට විතර දාලා නිදා ගන්නවා. උදේ තමයි අප්ලෝඩ් වෙන්නේ. මොකද අපිට ෆයිබර් නම් මනක් නැහැනේ මම මේ කුලියට ගේක ඉන්නේ. ඉතින් ෆයිබර් කනෙක්ෂන් නම් මනක් නැහැ. ඔය රවුටරෙන් තමයි යන්න තියෙන්නේ. එහෙනම් දැන් කරපු ටික රිවිෂන් ටික දාන්නම් ඉදිරියට රිවිෂන් ඒවා වීඩියෝ දාන්නේ නැහැ. තියරි දානවා. තියරි ගෲප් ක්ලාස් ඒවා දානවා. පැය දෙකේ පන්ති දාන්න පුළුවන්. පැය පහේව දාන්න බෑ. වෙලා යනවා. data නම් අවුලක් නැහැ. සල්ලිනේ ඒක සල්ලි දීලා data ගන්න පුළුවන් කියමු. එන ස්ලෝ මේ දවස්වල ඉන්ටර්නෙට් භාවිතය වැඩිනේ. අප්ලෝඩ් කරන්න හරි අමාරුයි. සමහර ඒවා 80ක් විතර අප්ලෝඩ් වෙලා එහෙම නැතිලා යනවා. ආයි ඉතින් ආයි මුලින් ඉඳන් දාන්න එපා. අරක එහෙම නැහැ. පැය දෙකක නම් විනාඩි 10න් විතර ටක් ගාලා අප්ලෝඩ් වෙනවා. පොඩි ෆයිල් නේ. එහෙනම් රිපීට් දෙන්නේ ඒකයි. නැත්නම් රිපීට් එහෙම නම් ඉතින් රිපීට් නොදා කෙලින්ම එකපාරක් පන්තිය කරා ඊළඟට අප්ලෝඩ් කරා. මම රිවිෂන් හැම එකම දවස් දෙක දාලා තියෙනවනේ. සෙකන්ඩ් සයිලමයින්ට විතරයි රිපීට් නැත්තේ. ෆස්ට් සයිලමයින්ට ඔක්කොම රිපීට් දෙනවා. ඉතින් එක්ක ඔයාට අදාළ පන්ති තියෙන දවසේ බැරි නම් රිපීට් දවසට සම්බන්ධ වෙන්න. අර මේ වීඩියෝ දාන්න අමාරුයි. Zoom meeting වලට සම්බන්ධ වෙන්න බැරි මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් කියන්න. ඉතින් මම අමාරුවෙන් හරි දාන්න. සමහර ළමයි ඉන්නවා කම්මැලිකමට සෙට් වෙන්නේ නැහැ ඒ ටයිම් එකේ. සමහරයන් ඉන්නවා රෑ පන්ති තිනකොට උන්ට තියෙනවා ටෙලි නාට්‍ය බලන්න. නාටකකාරයෝ බලන්න තියෙනවා. සංගීත බලන්න තියෙනවා.
මුන් එවෙලට පාඩුවේ ඉඳලා පස්සේ ඒ නාට්‍ය විරිච්චලේ ඉඳලා ඔන්න මැසේජ් කරනවා. අනේ සර් මේ රිපීට් එක දාන්න බැයිද? වීඩියෝ එක නැද්ද? ලින්ක් එක දෙන්නකෝ. ඒිට පොඩ්ඩක් මේ සැලකිල්ලෙන් කරගෙන යන්න. මොකක්ද අහලා තිබ්බා ඔය සිග්නල් නැති ප්‍රශ්න නම් ඉතින් ඒක සාධාරණයිනේ. ඒකට ඉතින් මම ඒක වීඩියෝ එක අමාරුවෙන් හරි දාන්න. මේ පුළුවන් හැම එක්කෙනාම පත්ති දෙකකින් එකකට සම්බන්ධ වෙන්න. එතකොට හරි. නැත්නම් පවුනේ අර සිග්නල් නැති ළමයි. දැන් YouTube එකේ නම් ඩවුන්ලෝඩ් කරගෙන හරි වෙලිය හැකිනේ පස්සේ. හරි. රිවිෂන් එකෙත් මට පොඩ්ඩක් ඒ ළමයි මෙසේජ් එකක් දාන්නකෝ. දැන් අපි රිවිෂන් එකේ කරා මුදල් පාඩම කරා. ඒක තව එක දවසකින් ඉවරයි. ඊළඟට මානව සම්පත් කළමනාකරණයක් දැන් ඊයේත් කරා. ඒක තව සුට්ටක් තියෙනවා. ලබන මාසේ රිවිෂන් එකේ කරන්නේ කළමනාකරණයේ පාඩම. කළමනාකරණයේ පාඩම තියෙනවා. ඒකේ හાર્ඩ් වර්ක් ටියුට් එක තියෙනවා. ඒ දෙකම රිවිෂන් එකේ කරනවා. දෙකම එක වගේ ටියුට් දෙකක්. පාඩමට වඩා තියෙනවා හાર્ඩ් වර්ක් එකේ වැඩ. ටියුට් ගන්න එක පළවෙනිදා ඉඳලා ගන්න පුළුවන් වෙන්න මම ආයතන වල ටියුට් ටික දෙනවා මේ මාසේ. මොකද ගිය පාර නම් කුරියර් කරා සංචාරන සීමා හින්දා. මේ පාසේ එහෙම අවුලක් නැහැනේ. තාම සංචාරන සීමා දැම්මොත් කුරියර් කරනවා. නැත්නම් ඉතින් ආයතනයට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. හරි. එහෙම අවිස්සාවේදී ළමයින්ට එහෙන් ගන්න, බලංගොඩ ළමයින්ට එහෙන් ගන්න, රත්නපුරේ ළමයින්ට මෙහෙන් ගන්න පළවෙනිදා ඉඳලා පුළුවන්. ඊට කලින් මම ටියුට් එක ගෙනලා තියෙනවා ආයතන වල. තියරියේ ඕගොල්ලන්ට තියෙනවා අලෙවිකරණයේ පාඩම ලබන මාසෙත් යන හින්දා ඊට අදාළ ප්‍රශ්න ටියුට් එකක් තියෙනවා. රිවිෂන් එකේ කළමනාකරණයේ පාඩමයි ඒකේ හાર્ඩ් වර්ක් ටියුට් එකයි තියෙනවා. ගෲප් ක්ලාස් ළමයින්ට ටියුට් එකක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්න ටියුට් එකක් තියෙන්නේ. ඒගොල්ලන්ටත් මානව සම්පත් කළමනාකරණයේ තියරියනේ කරන්නේ. හරි ඒ ටික මම දැනුවත් කරන්නම් ගෲප් එකට අපි දැන් වැඩේ කරන් යන්නකෝ. සංගවුන ඉල්ලුම හරි පහත වැටෙන ඉල්ලුම හරි අක්‍රමවත් ඉල්ලුමත් හරි පූර්ණ ඉල්ලුම. පූර්ණ ඉල්ලුම කියන්නේ මොකද්ද? පූර්ණ කියන්නේ සම්පූර්ණයි කියන එකනේ. ඒ කියන්නේ දැන් අපි යම් කිසි දෙයකට බලාපොරොත්තු වෙන ඉල්ලුමක් තියෙනවනේ. ඒ බලාපොරොත්තු වෙන ඉල්ලුම ඒ විදිහටම තියෙනවා. දැන් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා අඩු ඉල්ලුමක් වෙනවා නම් ඒක ඍණ ඉල්ලුමනේ. දැන් මෙතන ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙන ඉල්ලුමම ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ අපි පූර්ණ ඉල්ලුමකට මුහුණ දෙනවා. එහෙනම් මොකක්ද අලෙවිකරුව කරන්න ඕන? දැන් තමන් බලාපොරොත්තු වෙච්ච ඉල්ලුම තියෙනවා නම් මොකක්ද ඒ අදාළ අලෙවිකරුව කරන්න ඕනි කියන්නේ? දැන් උදාහරණයක් විදිහට මම අලුතෙන් පන්තියක් පටන් ගන්නවා මම බලාපොරොත්තු වෙනවා ළමයි 100ක් එයි කියන. මට ළමයි 95ක් විතර එනවා. 100ක් එයි කියන්නේ බලාපොරොත්තුනේ. ඒක අවුලක් නෑ. ළමයි 95ක් විතරම ආවා. කියන්නේ මම පූර්ණ ඉල්ලුමකට මුහුණ දෙන්න. දැන් මම මොකද කරන්නේ? පූර්ණ ඉල්ලුමකට මුහුණ දුන්නා නම් කරන්න තියෙන්නේ ඒ ඉල්ලුම රඳව ගන්න කටයුතු කරන්න ඉබේ. දැන් වෙන අවුලක් නෑනේ. බලාපොරොත්තු වෙච්ච ඉල්ලුම තියෙනවා. බලාපොරොත්තු වෙච්ච ඉල්ලුම තියෙනවා නම් මට කරන්න තියෙන්නේ ඒ ඉල්ලුම රඳව ගන්න අවශ්‍ය දේවල් කරන්න ඕනේ. ඒ කියන්නේ ගුණත්වයේ දිගටම තියාගන්න ඕනේ. මොකද බලාපොරොත්තු වෙච්ච ඉල්ලුම මට ලැබුණේ මගේ නිෂ්පාදිතයේ ගුණාත්මක හින්දා. ඒ ගුණත්වයේ දිගටම තියාගන්න නැගලන්න ඕනේ. තව ඉතින් භාණ්ඩය නවීකරණය කරලා කරගෙන යන්න ඕනේ. හැමදාම එකම දිදී ඉන්නකොට ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා භාණ්ඩය වෙනස් කරලා අලුත් කරලා පාට වෙනස් කරලා හැඩය වෙනස් කරලා රස වෙනස් කරලා දිගට කරගෙන යන්න ඕනේ. ආයෙන ලියන පූර්ණ ඉල්ලුම කියන එකේදී උදාහරණ හැටියට ඕනනම් ගන්න පුළුවන් ප්‍රතිශක්තිකරණ එන්නත්. පූර්ණ ඉල්ලුමකදී පුතේ උදාහරණ විදිහට ගන්න පුළුවන් මොනවාද? ප්‍රතිශක්තිකරණ එන්නත්. අහලා පහලින් ඕන ලියගන්න. ඒ කියන්නේ ඔය බෙහෙත් විදින්නේ. දැන් පොඩි කාලේ ඉඳලා අපිට විදිනවනේ මාස 3න් 6න් 9න් අවුරුද්දෙන් ඔහොම ගා විදින්නේ. ඒ විදින බෙහෙත් වලට ඒගොල්ලෝ ඒ අදාළ සංඛ්‍යාලය ගැන බලලානේ බෙහෙත් නිෂ්පාදනය කරන්නේ. එතකොට ඉතින් ඕකට බලාපොරොත්තු වෙන ඉල්ලුම ඒ විදිහටම තියෙනවා. මොකද බෙහෙත විද ගන්න ඕනි එක විද ගන්න නැතුව ඉන්නෙත් නැහැ. ඔය කාත් කවුරුවත් නැති අනේනමක් නැති පාරේ ඉන්නේ ඒ වගේ ළමයින්ට බෙහෙත් විදින්න නැතුව ඇති. එහෙම නැත්නම් ඉතින් ළමානේ මාසෙක හිටියත් ඕව විදිනවනේ වෙලාවට. අම්මා තාත්තා ඉන්නවනම් කොහොමවත් විදිනවනේ. එතකොට එන්නත් හදන්නේ 1000යි නම් 18ම කස්ටමර්ස්ලා ඉන්නවා. ප්‍රතිශත තිරන්නේ නැත්නම් පූර්ණ ඉල්ලුමක් තියනවා කියන්නේ ඒකයි. විදින්න ඕනේ එක විදින්න නැතුව ඉන්නෙත් නැහැ.
එකා දෙක ගාන විතර ගන්නෙත් නෑ. බෙහෙත් විදිනවා කියලා මාස 3න් විදින බෙහෙත දෙපාරක් විදින්න නෑනේ ගිහින්. විදින්න ඕනේ එක විදින්න නැතුව ඉන්නෙත් නෑනේ. අන්න ඒක වෙවිලා පූර්ණ ඉල්ලුමක් තියෙනවා. ඒකේදී අලෙවි කරන ප්‍රයත්නය හැටියට ලියා ගන්න ගුණත්වය රඳවා ගැනීම. ගුණත්වය රඳවා ගැනීම. ගුණත්වය රඳවා ගැනීම. කියන්නේ පූර්ණ ඉල්ලුමක් නම් ඒක ඒ විදිහටම තියාගන්න නම් ක්වොලිටි දිගටම තියාගන්න ඕනේ. ගුණත්වය රඳවා ගන්න ඕනේ. ගුණත්වය රඳවා ගැනීම නව භාණ්ඩ සේවා හඳුන්වා දීම. තව අලුත් දේවල් දෙන්න ඕනේ. ඒතකොට තමයි ඉල්ලුම දිගටම තියෙන්නේ. නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීම. නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීම. හරිනේ. ඊළඟට තියෙනවා පිටාර යන ඉල්ලුම. අර පොඩ්ඩක් ඒක පිටුව පොඩ්ඩක් පල්ලෙහාට පැනලා තියෙන්නේ. පිටාර යන ඉල්ලුම කියන්නේ පුතේ දැන් ඕනවට වඩා ඉල්ලුම තියෙනවා. යම් කිසි නිෂ්පාදකයෙක්ට තමන්ගේ නිෂ්පාදිතයට තමන් බලාපොරොත්තු වෙනවටත් වඩා ඉල්ලුමක් තියෙනවනේ. උදාහරණයක් කියන්නේ මේ පිටාර යන ඉල්ලුමක් තියෙන මොන වගේ දේවල් වලටද? يعني සපය ගන්න බැරි තරම් ඉල්ලුමක් තියෙනවා. හරි. ඒ කියන්නේ මොන වගේ දේවල් වලටද? එහෙම නිකන් පිටාර යන ඉල්ලුමක් තියෙනවා. ඇයි ඔය විදුලි වල මණ්ඩලයට එහෙම තියෙන්නේ? දැන් විදුලි වල මණ්ඩලය කිව්වහම ඒකත් ඉතින් ව්‍යාපාර ආයතනයනේ. ඒගොල්ලන්ට තියෙනවා සපය ගන්න බැරි තරම් ඉල්ලුම. ඒ කියන්නේ තාම තියෙනවනේ ලංකාවේ කරන්ට් එක නැති ප්‍රදේශ. ඒ හැමතැනකින්ම කරන්ට් එක ඉල්ලලානේ තියෙන්නේ. කරන්ට් එක දෙයි කියලා බලාපොරොත්තු වෙනවනේ. ඉතින් මේ මිනිස්සු කරන්ට් එක දෙයි කියලා බලාපොරොත්තු වෙනවා මණ්ඩලයට දී ගන්න බැරුව දඟලනවා. දැන් මේ දවස්වල ඔය සිම් කම්පැනි වලටත් ඒකනේ වෙලා තියෙන්නේ. ඔබට ඒක ඩයලොග් පිටාර යන ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුම තියෙන ඇති වෙන්න හැබැයි සේවාව සපය ගන්න තරම් ශක්තියක් නැහැ. ඒ සිග්නල් අඩු ඒකනේ. හවස් වෙන්න එහෙම සිග්නල් අඩු වෙන්නේ ඒකනේ. ඒ ගොඩාක් කට්ටිය ඉන්ටර්නෙට් පාවිච්චි කරනවානේ හවසට. ඒ කියන්නේ අවශ්‍යතාවයට ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා කියන්නේ මේ පන්තියකට ඔන්ලයින් සම්බන්ධ වෙනවා වගේ නෙමෙයි. දැන් හැම එකම වගේ නිකන් ඉතින් දැන් උදේ වරුවේ වැඩ කරපු අය උදේ වරුවේ එක රාජකාරි වල හිටපු අය නිකන් ඔය හවසටනේ Facebook පාරක් එමෙ යන්නේ. Facebook යනවා WhatsApp යනවා. ෆෝන් එක ඔබන එක වැඩිනේ හවසට ගෙවල් වල. එතකොට සිග්නල් අඩු වෙන්නේ ඒකනේ. පිටාර යන ඉල්ලුමක් තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? පිටාර යන ඉල්ලුමකට මුහුණ දීලා ඉන්නවා නම් මොකද්ද කරන්න පුළුවන් ඔය අලෙවි කරුවාට? දැන් මම පිටාර යන ඉල්ලුමකට මුහුණ දෙනවා කියන්නේ මොකද්ද? දැන් මම පන්තිනේ කරන්නේ. මම එතකොට මට ඕනවටත් වඩා පන්ති වල ළමයි ඉන්නවා. ඒකනේ පිටාර යන ඉල්ලුමක් කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඇති කියලා මට හිතෙලා තියෙන්නේ ඒත් ළමයි එනවා. එතකොට මම කරන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? පිටාර යන ඉල්ලුමක් ඇති වුණාම ඕනිම අලෙවි කරුවෙක් කරන දේ තමයි තමන්ට ලාභදායී නොවන වෙළඳපොළ වලින් අයින් වෙනවා. දැන් මට පිටාර යන ඉල්ලුමක් ආවොත් මම බලනවා රත්නපුරේ උපරිම ළමයි ඉන්නවා. අවිස්සාවේල්ලේ උපරිම ළමයි ඉන්නවා. බලන්ගොඩත් උපරිම ඉන්නවා. එතකොට මම බලනවා මට මේ තැන් තුනෙන් ලාභ අඩුම කොහෙද? අඩුවෙන්ම ලාභ එන්නේ කොහෙද? ආන්ගේ තැන බලලා මම පන්ති නවත්තනවා. ඒක බලන්ගොඩ වෙන්න පුළුවන්, රත්නපුර වෙන්න පුළුවන්, අවිස්සාවේල්ල වෙන්න පුළුවන්. අඩුවෙන්ම සල්ලි එන තැන බලලා මම ඒ නගරේ පන්ති නවත්තනවා. නවත්තනවා කියන්නේ මේ කර හිටපු පන්තිය දරස් ගාලා නවත්තන්නේ. ඒ ළමයින්ට පන්ති කරලා මම කියනවා මම ආයි කරන්නේ. මොකද එතකොට මට අර අනිත් තැන් දෙකේ කරගෙන මට ඉතින් ඇති වෙන්න ඉල්ලුම තියෙනවනේ කියන්නේ. එනනම් තව දැන් දෙකකම නවත්තලා එකක විතරක් කරගෙන ඉන්නවා. ඒක තමයි පිටාර යන ඉල්ලුමක් ඇති වෙනකොට ගොඩාක් අය කරන්නේ. ඒ කියන්නේ ගොඩාක් ගුරුවරු එක එක නගරවල පන්ති කර ඉඳලා නවත්තලා දාලා යන්නේ. ආයි කරන්නේ නැහැ කියන. ඒ කරන්නේ නැහැ කියලා යන්නේ වෙන කොහේ හරි නගරයක ඕනවටත් වඩා ළමයි ඇති ඒකයි. ඒක හේතුවක් ඒක. සමහර ගුරුවරු පන්ති නවත්තලා යනවා ළමයි නැති හින්දා.
ඒ කියන්නේ අදාළ නගරේ Tamanට ලාභයක් ගන්න තරම් ළමයි නැත්තම් නවත්තනවා. ඒ නැත්තම් වෙන කොහේ හරි නගරයක පිටාර යන තරම් ඉල්ලුමක් තියෙනවනම් බොහෝ විට ඕකයි වෙන්නේ. දැන් මම කරනවානේ දැන් තුනක බලංගොඩ කරනවා, රත්නපුර කරනවා, ආයිෂාවෙල් කරනවා. මට ওই ටවුන් තුනෙන් එක ටවුන් එකක ඕනවටත් වඩා ළමයි ආවොත් මට අනිත් තැන් දෙක ගැන එතකොට එච්චර අයිඩියා නැති වෙනවා. ඒතර මම කරන්නේ කරන පන්ති ටික කරලා අනේ බෑ අප්පා දුර යන්න අරකයි මේකයි කියලා මම ওই ටිකක් එකක් නවත්තනවා. තොරර මේක වෙනවනේ මේ ඉන්ටර්වල් එක ලැබෙනවනේ කියන්නේ නිදහස ලැබෙනවා. තව ටවුන් එකකට යනවා එක නැවැත්තුවා කියන්නේ ඒ දවස ඉතුරුයි වෙලාව ඉතුරුයි වාහනේ තෙල් පිච්චෙන එකත් ඉතුරුයි මහන්සියත් ඉතුරුයි මට තොර හිතෙනවා ඉතින් ඔය මදෑ ඉතින් ඔය දැන් මෙතන තියෙනවනේ ඕනවටත් වඩා ඒ ටික කරගත්තා නැති කියලා හිතලා නවත්තනවා ඕනිම ව්‍යාපාරිකයෙක් ඒක තමයි කරන්නේ හරි ඕනිම කෙනෙක් ඕක තමයි කරන්නේ අර Tamanට ලාභදායී නොවන වෙළඳපළවල් වලින් අයින් වෙනවා එනම් පිටාර යන ඉල්ලුමේ අලෙවි කරන ප්‍රයත්නයේ හැටියට ලියාගන්න ලාභදායී නොවන වෙළඳපොළ වලින් ඉවත් වීම ලාභදායී නොවන වෙළඳපොළ වලින් ඉවත් වීම ලාභදායී නොවන වෙළඳපොළ වලින් ඉවත් වීම හරි ඒක හරි ඔන්න එහෙමනම් පළවෙනි හරාලෙවි කරන සංකල්පය හරි මොකද්ද පළවෙනි හරාලෙවි කරන සංකල්පය අවශ්‍යතා උවමනා හා ඉල්ලුම් අවශ්‍යතා කියන වචනේත් කලින් අහලා තියෙනවා උවමනා කියන වචනේත් කලින් අහලා තියෙනවා ඉල්ලුම කියන වචනේත් කලින් අහලා තියෙනවා හැබැයි අපි මෙතෙන්දි දුන්න නිර්වචන චුට්ට වෙනස් අවශ්‍යතාව කියන එකට දුන්න නිර්වචනය මොකද්ද? මිනිස්සාට අර මූලික දෙයක් අහිමි වීම නිසා ඇතිවන පෙළීමේ ස්වභාවය. පළවෙනි පාඩමේදී කිව්වේ මිනිසා විසින් අනිවාර්යෙන් පුරාගත යුතු කායික හා මානසික තත්වයන් කියලානේ. මෙතෙන්දී අපි කියන්නේ අර ඕනිම කරන දෙයක් නැති වුනහම හිතට දැනෙන හැඟීම. අර ඒ දේ ඕනි කියලා දැනෙන දේ පෙළීම. උවමනාව කොහොමද නිර්වචනය කරේ? අවශ්‍යතාවයක් ඉටු කරගන්න තියෙන ක්‍රම විදි පළවෙනි පාඩමේදී එහෙමනේ කිව්වේ මෙතෙන්දි කොහොමද උවමනාව නිර්වචනය කරේ අවශ්‍යතාවයට අදාළව නිශ්චිත භාණ්ඩයක් ගැන නිශ්චිත සේවාවක් ගැන ආශාවක් කැමැත්තක් ඇති වෙනවනම් ඒක තමයි උවමනාව ඉල්ලුම තමයි දැන් ඔය කතා කරේ භාණ්ඩයකට කැමැත්ත සහ ඊට මිලක් ගෙවීමේ හැකියාවක් එනවනම් ඒක ඉල්ලුම ඔය තුන නම් අපි කලින් දැනගෙන හිටියා මෙන්න තියෙනවා අලෙවිකරණය පාඩමටම අදාළ එකක් ඉලක්ක වෙළඳපොළ ටාගට් මාකට් කියන එක මම ඔයගොල්ලන්ට අලෙවිකරණය කියන දර්ශනය ගැන පැහැදිලි කිරීමක් කරද්දී ගිය සතියේ කිව්වා අලෙවිකරණයේදී පුතේ ටාගට් කරන්නේ හැම වෙලේම තමන්ගේ ගණදෙනුකරුවා සතුටු කරන්නේ තමන්ගේ ගණදෙනුකරුවට ඕනි දේ දෙන්නනේ ගණදෙනුකරුවා ඉල්ලන දේ දෙන්නනේ එතකොට මේ සංකල්පය තුලින් කිව්වේ තමන්ට ලාභ ලබන්න ඕන නම් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන නම් ඔබේ ගණදෙනුකරුවා හඳුනා ගන්න. ඔයාගේ ගණදෙනුකරුවා තේරුම් ගන්න. හරිනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඔබිටාර යන ඉල්ලුමකදී ඒක තමයි කරන්නේ. තව ඕනනම් එකක් ලියා ගන්න පුළුවන්. භාණ්ඩ මිල වැඩි කිරීම. සමහරුන්ට එකක් කියලා මදිව. භාණ්ඩ මිල වැඩි කිරීම. ඉල්ලුම ඕනකට වඩා වැඩි නම් මිල වැඩි කරලා දානවා. ඒතකොට ඉල්ලුම ටිකක් අඩු වෙනවනේ. හරි. හරි. දැන් අපි කතා කරගෙන ඉන්නේ මොකද්ද? ඉලක්ක වෙළඳපොළ. මම කිව්වේ දැන් අලෙවිකරුවෝ හැටියට විශ්වාස කරන මිනිස්සු හැටියට තමන්ට ලාභ ලබන්න ඕන නම් තමන්ගේ ගණදෙනුකරුවාව හඳුනගන්න කියලා කිව්වනේ. ඒ තමන්ගේ ගණදෙනුකරුවා කියන්නේ කවුද? අන්න ඒකයි මෙතන කතන්දර. ඒ හින්දා මේ අලෙවිකරණයේ පාඩමේදී පුතේ අපි මෙන්නම පැහැදිලි කරනවා
හැම ව්‍යාපාරිකයෙක්ටම තියෙන්න ඕනේ ටාගට් මාකට් එක. ඉලක්ක වෙළඳපොළ. අපිට සමස්ත වෙළඳපොලේ අවශ්‍යතාව මොනවා ඉටු කරන්න බෑ. හැමෝටම ඕනි කරන භාණ්ඩයක් හැමෝටම හරියන සේවාවක් අපිට දෙන්න බෑ. ඒ හින්දා අපි මේ සමස්ත පාරිභෝගිකයෝ ගොඩෙන් මේ සමස්ත වෙළඳපොළ දිහා බලලා එක කෑල්ලක් අපි තෝරගන්න. ඒක තමයි අලෙවිකරණයට විශ්වාස කරනවා කියන්නේ. දැන් ඔයගොල්ලෝ කවදා හරි දවසක මොකක් හරි බිස්නස් එකකට අත ගහයිනේ. මේ සංකල්ප අනුගමනය කරන්න. ඔයාට කෑම කඩයක් දැම්මත් ඔයාට බෑ හැමෝටම හරියන විදිහට කෑම හදන්න. එහෙම කරන්න කිව්වොත් වැඩේ කෙලවෙනවා. ඔයාට බෑ හැමෝටම හරියන සලූන් එකක් දාන්න. ඒ වුණොත් ඔයාට වැඩේ අවුල් යනවා මැදදී. ඇඳුම් කඩයක් දැම්ම කියන්නේ හැමෝටම හරියන්නේ ඇඳුම් සපයන්න අමාරුයි. ඒ හින්දා අලෙවිකරණයට නෝ විශ්වාස කරනවා නම් හොඳම වැඩේ තමයි ඉස්සෙල්ලා යම්කිසි මාකට් එකක් තෝරගන්න. ටාගට් මාකට් එක අඳුරගන්න. ඒ සමස්ත වෙළඳපොළ දිහා බලලා ඒ වෙළඳපොලේ තියෙන යම් යම් ලක්ෂණ දිහා බලලා ඔබට වඩාත් පහසුවෙන් ඉටු කළ හැකි වෙළඳපොළක් ඔයා තෝරගන්න. ඊට පස්සේ ඒ වෙළඳපොලේ ඉන්න ගණදෙනුකරුවෝ ගැන හිතන්න. එතකොට හරි. දැන් උදාහරණයක් හැටියට මම කිව්වේ මම හිතනවා කෑම කඩයක් දාන්න. කෑම කඩයක් කියලා කිව්වහම සමස්තයනේ එතනදී. කෑම කඩයකට කෑම කන්න එනවා කිව්වහම එක එක තරහදිරේ අය එනවා. කවුරු ආවත් කමන්නේ මගේ කඩේ මං කෑම දෙනවා කියලා හිතාගෙන කරන්න හොඳ නැහැ. මම කට්ටියක්ව ටාගට් කරලා කෑම කඩේ දාන්න ඕනේ. යන්නේ ඒකයි මෙතන ට්‍රික්ස් එක. අලෙවිකරණය කියන්නේ ඒකයි. ඔයා ඉස්සෙල්ලා කට්ටියක්ව ටාගට් කරගන්න. කට්ටියක්ව තෝරගන්න ඉස්සෙල්ලා. ඊළඟට ඒ කට්ටියට ගැලපෙන කෑම කඩේ දාන්න. අන්න ඒකයි. හැමෝටම හරියන කෑම කඩයක් දාන්න හිතුවොත් වැඩේ කරන්න බෑ. මම ඔයගොල්ලන්ට කිව්වා කෑම කඩයක් කියන එකේදී මම තෝරගන්නවා දුරගමන් සේවා බස් රථ සඳහා කෑම කඩයක්. කෑම කඩයක් කියන එක අස්සේ මම වෙනම තෝරගත්තා දුරගමන් සේවා බස් රථවලට කෑම කඩයක් කියලා. දුරගමන් සේවා බස් රථ කියන්නේ මොනවද? කොළඹ බස්නේ. කොළඹ යාපනය ඒ වගේ යන බස්නේ. ඒ බස් එක අනිවාර්යෙන් කන්න නවත්තනවනේ කඩයක් ගන්න. තේ බොන නවත්තනවනේ. එතකොට මම මේ කඩේ දාන්නේ අන්න එහෙම බස් නවත්තන්න ඕනි කියන පදනම. මට ඕනි දැන් අර දුර යන බස් නවත්ත ගන්නවා. එතකොට මම තනිකරම මගේ ටාගට් මාකට් එක වෙන්නේ ළමයි ඒ බස්නේ. දුරගමන් සේවා බස් රථනේ මගේ ටාගට් මාකට් එකේ ඉන්නේ. එතකොට මම කෑම කඩේ දානකොට විශේෂයෙන් හිතන්න ඕනි කාගේ ඕන එපාකම් පිළිබඳවද. මේ කෑම කඩේ දානකොට මම විශේෂයෙන් හිතන්න ඕනි කාගේ ඕන එපාකම් පිළිබඳවද. අර දුරගමන් සේවාවල යෙදෙන බස්වල කාගේ අවශ්‍යතාව මොනවාද? මිනිස්සුන්ගේ නෙවෙයි. ළමයි එකපාරට ඔක ඇහුවහම කියනවා බස් එකේ යන මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවාද තමයි කෑම කඩේ දාන්න ඕනි කියලා. නෑ. දුරගමන් සේවා බස් රථ වලට කෑම කඩයක් දානවා නම් මම තෝරගන්න ඕනි බස් වල යන මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා නෙවෙයි. ඒ බස් එකේ ඩ්‍රයිවර්ලගේ සහ කොන්දොස්තරලගේ අවශ්‍යතාව මොනවා. තමයි මම මූලික අවධානය යොමු කරන්නේ. මගේ කෑම කඩේ මම පටන් ගන්න ඕනි කෙලින්ම බස් වල ඩ්‍රයිවර්ලා ආස විදියට. බස් වල කොන්දොස්තරලට කන්න පුළුවන් විදියට තමයි මගේ කඩේ මම කෑම හදන්නේ. ඒගොල්ලෝ තමයි මගේ ටාගට් මාකට් එක. බස් එකේ යන මිනිස්සු ඉන්නේ. මිනිස්සු ඇවිල්ලා මම එච්චරම අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මම දන්නවා ඩ්‍රයිවර් ඇවිල්ලා කඩේ ගාව බස් එක නැවැත්තුවාම ඒ මිනිස්සුන්ට තමන් කැමති කඩවලින් කාලෙන් ටයිම් එකක් නැහැ. ආ රයිට් ටක් ගාලා කට්ටිය කාලා දේවිල එන්න විනාඩි 10යි තියෙන්නේ කියලා ඩ්‍රයිවර් වහිනවා. ඌ බහැපු ගමන් ඉතින් බස් එකේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ටක් ගාලා බහැලා විනාඩි 10ක් ඇතුළත කාලා මොනවා හරි තේ එකක් බීලා ආයි බස් එකට නගිනවා. එතකොට මිනිස්සු කරන්නේ කඩයක් ගාවනේ නැවැත්තුවේ. ඒ කඩේ තියෙන දෙයක් කාලා බීලා ආයි බස් එකට නගිනවා. එහෙනම් මිනිස්සු ගැන අපිට එච්චර සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. ඩ්‍රයිවර් එකේ අල්ලගෙන ඌනේ බස් එක නවත්තන්නේ. ඒ හින්දා මගේ කඩේ මම විශේෂයෙන් ඩ්‍රයිවර්ට කොන්දොස්තරට ගැළපෙන විදිහට කෑම හදලා දෙන්න ඕනි ප්‍රධාන වශයෙන්.
ඩ්‍රයිවර්ට කොන්දොස්තරට ගැලපෙන්න කෑම හදනවා කියන්නේ. දැන් බස් එකේ යන ඩ්‍රයිවර් ආස විදිහක් තියෙනවනේ කන්න. කොන්දොස්තරන ආස විදිහක් තියෙනවනේ කන්න. ඒ ක්‍රමයටයි මම මගේ කඩේ කෑම ටික විශේෂයෙන් හදන්නේ. බස් නවත්තන කඩ හැම එකම අපි තේ බොන්න ගිහිල්ලා මේසේ වාඩි වෙලා අපි මාළු පාන් ගෙඩියක් හරි මොකක් හරි කාලා දෙකක් බොනවා. ඩ්‍රයිවරයා කොන්දොස්තරයි පේනවද නිකන් කොහෙද මේසෙක එතනම කනවා බොනවා පේනවද නෑ. ඌ නෑ ආගියතන. කට්ටිය තේ බීරටක් ගාලා නගින්න කියලා ඌ බැස්සා. ඌ නෑ. ඌ යන්නේ වෙන තැනකට. උන්ට තියෙන වෙනම රූම් එකක්. ඒ රූම් එක ඇස්සේ තමයි ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි කන්න දෙන්නේ. එතන දෙනවා සුපිරියට. අපිට කන්න දෙන ඒවා නෙවෙයි දෙන්නේ. අපිට කන්න ඉල්ලුවාම රයිස් සනම්මනම් කී අපිට දෙනවනේ. අපිට දෙන මාළු පාන් එළෝ රොටි නෙවෙයි උන්ට දෙන්නේ. ටයිලා කෙලින්ම ගෙදර කෑවා වගේ සුපිරියට හදලා දෙනවා. මාස්ද මාළුද පිටරද සේරම දෙනවා. ඒ ඩ්‍රයිවර්ලා රයිස් කන්න කැමති නම් රයිස් and curry ඒවා නම් ඒවා රොටි ගන්න ඕන නම් ඒවා පාන් ඕන නම් ඒවා ඉල්ලන දේ දෙනවා. ඒගොල්ලෝ කැමති ආකාරයට මාළුව අනම්මනම් ඒ ටික හදලා දෙනවා. ඒගොල්ලන්ගේ ඕනෑපාකම් සියල්ල ඉෂ්ට කරනවා. සියල්ල කියන්නේ ඩ්‍රයිවර්ට කොන්දොස්තරට කන්න දීලා ගුලත් ටික කනවා නම් විට දෙක තුනක් දෙනවා. සිගරට් බොන එකෙන් නම් සිගරට් දෙකකුත් දෙනවා. හවස යන බස් එකක් වගේ නම් රැට ගිහින් ගන්න කියලා තව කෑම එකක් බොතලක් දෙනවා. දෙන්නට කෑම දෙකක්. ඒ සේරම දීලා තව රුපියල් 500 අතරක් දෙනවා. හරිනේ. ඩ්‍රයිවර් කොන්දොස්තර හොඳට කෑවා. සිගරට් බොනවා නම් ඒකත් බිව්වා. විට කනවා නම් ඒකක් කෑවා. රැට ගන්න පාර්සල් දෙකකුත් ගත්තා. රුපියල් 500කුත් හම්බුණා. මුන්දේන නැගලා එනවා. යන මිනිස්සු ඉතින් අර කඩේ තියෙන දෙයක් කාලා ඉතින් මේ සේෆ් වෙනවා. ඔය බස් තේ බොන නවත්තන කඩවල මිනිස්සු ගැනත් නොහිතනවාම නෙමෙයි. මිනිස්සු ගැනත් හිතනවා. මොකද මේ එන්නේ ඇඹිලි පිටියෙන් නැගපු මිනිස්සු. යන්නේ කොළඹට. දවස් ඈහෙන දුර යන්න තියෙනවා. ආයි බස් එක තේ බොන්න නවත්තන්නෙත් නැහැ. ඒ ඩ්‍රයිවර් කියලාමනේ බයින් ආයි නවත්තන්නේ නැහැ. එහෙම කියලා නේ බයින්. එතකොට ළමයි ඒ වගේ බස් තේ බොන්න නවත්තන කඩේකින් මාළු පාන් ගෙඩියක් කරන් බලන්න. මාළු පාන් ගෙඩිය තියලා නිදාගත්තා. මෙච්චරක් විතරයි. රහ නැහැ. එන සයිස්. ගානත් එහෙම තමයි. රුපියල් 30ට හම්බෙන්නේ නැහැ බස් නවත්තේ බොන්න නවත්තන කඩේකින් මාළු පාන් ගෙඩිය. 60ක්වත් එන්නේ. එළෝ රොටියත් එහෙම. එන සයිස්. එළෝ රොටියේ අර පළු ටික දිගෑරියොත් එහෙම වැදුරෝ වගේ. එච්චරකට ලොකුට තියෙනවා. කෑම ගන්න ගියත් එහෙම හොඳට දෙනවා. මොකද දන්නවද මේ මාළු පාන් එක කාලා මේ මිනිහට කොළඹට යනකම් යා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එළෝ රොටිය කාලා යනකම් කොළඹට යනකම් යා ගන්න පුළුවන් වෙනවා. එහෙම තමයි දෙන්නේ බඩු. ටිකක් මිරිස් රහට ටිකක් සැරට දෙනවා. මොකද බස් එකේ එන්නේ එම්බත් වෙලා තමහාර එවුන් වමනේ දාලා පෙරේද කාපුවත් එක ගිහිල්ලා. shopping කවර පහක් විතර පැක් කරලා මේ වෙනකොට විසි කරලා ඉවරයි වමනේ දාලා තමහාර එවුන් කොළඹ බස් එකේ. ඉතින් එහෙම කාට පොඩ්ඩක් සැරට දෙන්න එපා. එතකොටනේ පොඩ්ඩක් ඉතුරු ටික හරියට යන්න පුළුවන්. එහෙම තමයි තේ බොන නවත්තන කඩවල කෑම දෙන්නේ. මිනිස්සු ගැන ලාවට හිතනවා වැඩිපුර හිතන්නේ ඩ්‍රයිවර් ගැනයි කොන්දොස්තර ගැන. ඒක තමයි ටාගට් මාකට් එකට ගැලපෙන්න වැඩ කරනවා කියන්නේ. මම දානවා කෑම කඩයක් ළමයින්ට කෑම දෙන්න කඩේ. මම මේ කෑම කඩේ දාන්නේ ඉස්කෝලයක් ගාව. එක්ක ටියුෂන් ආයතනයක් ගාව. එතකොට මම ටාගට් කරන්නේ කාවද? මගේ ඉලක්ක වෙනද පොළ වෙන්නේ කාවද? ඉස්කෝලේට එන ළමයි අර ටියුෂන් ආයතනයට එන ළමයි. එහෙම ටාගට් කරලා කෑම කඩේ දානකොට පුතේ මම ඒකට ගැලපෙන කෑම කඩේ දානවා. එතකොට මේ වාඩි වෙලා කන්න මේසා නම්මනම් එහෙම ලොකුවට ඕනේ නැහැ. කෙලින්ම ඉස්කෝල ගාව ටියුෂන් පන්ති ගාව තියෙන කෑම කඩවල මොන කෑම කඩවලද තියෙන්නේ සාමාන්‍යයෙන්? රයිස් කඩවලදී ෆ්‍රයිඩ් රයිස් කියලා ගහලා තියෙනවා. 80යි 100යි 120යි 150 එහෙම නෙදී. පන්ති ළමයි ඇවිල්ලා රිවිෂන් පන්ති එක එහෙම ඉන්ටර්වල් එක දුන්න ගමන් උන් යනවා දුවලා. ගිහිල්ලා දැන් කන්න ගියාම උන්ට ඕනි රුපියල් 250 300ක් දීලා දමලට කන්න ගෙදරින් සල්ලි දෙන්නේ නැහැ නේ. ඒක සල්ලි නැහැ නේ. රුපියල් 100ක් ඕන නම් දෙයි උපරිම කන්න කියලා. ඕ රුපියල් 100ට එපා අනේ කන්න. ඉතින් අර 80ට තියෙන රයිස් එකක් වගේ එකක් තමයි ගොඩක් වෙලාවට ළමයි කන්නේ. මොකද ළමයි ආසයි රයිස් කන්න.
ඉස්කෝලේ ළමයි පන්තියේ ළමයි හරි ආසයි රයිස් කන්න. ඒකට හේතුව ගෙදර කෑම කාලා උන්ට එපා වෙලා නැති. පරිප්පුව නම්මනම් එළවලු ಜಾති කොස්ස නම්මනම් ඔය කාලා උන්ට ඒවට ආසාවක් නැහැ. ඕනි වෙන රහකට නිකන් කෘතිම රහකට ගන්න කඩෙන් කනවා කියලා ඉතින් සමහර විට සමහරයි කඩෙන් කනවා නම් කන්නේ පන්තින දවසට විතරයි. අනිත් සතියේ දවස් ආයෙම ගෙදරින් ඉන්න ගන්න. ඉතින් මේ වෙලාවේදී ළමයි බලන්නේ ටිකක් අර පොඩ්ඩක් නිකන් අර ලයින් එකට කන්න. උන් ගිහිල්ලා රයිස් ඇන් කරි එකක් තිබ්බත් උන් ඉල්ලන්නේ රයිස්. රයිස් එක කිව්වහම ළමයින්ට දෙන්න හදන රයිස් එක කඩකාරයා ලස්සනට හදනවා. ළමයින්ට ගැලපෙන්න දෙනවා ලස්සනට. බත් ටික වැඩිපුර දානවා. කරෝල කෑල්ලක් වගේ චිකන් කෑල්ලක් දාන චූටි එකක්. සෝස් ටිකක් වටේට දානවා. චිලි පේස්ට් පොඩ්ඩක් දානවා. ඔය කංගුම් හරි මොනවා හරි තිබ්බොත් ඒක දානවා. ළමයින්ට ඉතින් කෙලින්ම ගලදාරියකින් හම්බුනා වගේ තමයි උන් කන්නේ මොකද. ඇයි බඩ පිරෙනවනේ. එකක් රස රහයි. අනික බඩ පිරෙන හොඳට. ඉන්ටර්වල් එකේ කෑවහම ආයෙ ගෙදර ගිහින් කනකම් අල්ලලා හිටියේ හැටි. එහෙම තමයි ඒ කියන්නේ ඉස්කෝලයක් ගාව පන්තියක් ගාව කෑම කඩයක් දාන එක දාන්නේ. මොකද ඔගේ ටාගට් මාකට් එක ඇවිල්ලා පන්ති ළමයි සහ පාසල් ළමයි. අන්න බලන්න. කෑම කඩයක් කියලා කිව්වත් ඔක්කොම කෑම කඩේක වගේ නෑ. ඉලක්ක ගණදෙනු කරුවා හඳුන ගන්න ඕනේ හරියට. බස්තේ බොන්න නවත්තන තැනක කෑම කඩේ දාන එක වෙනයි. එයා ටාගට් කරන්නේ අර කට්ටිය. ඉස්කෝලයක් ගාව පන්තියක් ගාව කෑම කඩේ දාන එක වෙනයි. එයා ටාගට් කරන්නේ ළමයින්ව. මම කෑම කඩයක් දානවා මෙහෙම. ටුවරිස්ට්ලාට. මගේ ටාගට් එක තමයි ටුවරිස්ට්ලා. ගාල්ල මාතරදී ආවේ හරි ඔය නුවරඑළියදී හරි මම දානවා කැමලින්ම හොටෙල් එක. ටුවරිස්ට්ලා තමයි මගේ ටාගට් එක. ඒතර මගේ ටාගට් එක ටුවරිස්ට්ලා නම් මම තනිකර මගේ කඩේ හැමදේම කරන්නේ ටුවරිස්ට්ලාට ගැලපෙන විදිහටනේ. මෙනු එක ගහනවා ඉංග්‍රීසියෙන්. වේටර්ලා ගන්න එමු ඔක්කොම ඉංග්‍රීසි පුළුවන් එමු ගන්න. ප්‍රයිස් එක ගෙලින්ම දෙනවා 800 උඩ. කෑමත් නිකන් කෑම කිව්වහම දැන් අපේ උන් දවල්ට කන්න ගියාම හොයන්නේ ආසීරුවක් විතර කන්නේ. ඔය සුද්දෝ එහෙම කන්නේ නැහනේ. උන් මේ පාන් පෙත්තක්. වගේ පොඩි දෙයක් නේ උන් නිකන් වේලකට කනවා කියලා කන්නේ ඔය පේන්නේ. නූඩල්ස් එක. එහෙම නේ උන් කන්නේ. එතකොට ඒ කෘතිම ලයින් එකේ කෑම හදනවා. දැන් නුවරඑළියෙම ගිහිල්ලා හදිසියෙ ටූරිස්ට් හොටෙල් එකකට ගිහිල්ලා දැන් අපි කියන්නකෝ අපි ගිහිල්ලා අපි කියනවා මොනවද තියෙන්නේ? මෙනු එක දෙනවා. දුන්න ගමන් කෙලින්ම ඔන්න ගෙනහල්ලා දෙනවා. අපි නම් දන්නේ නැහැ සමහර ඒවා මොනවා වගේ කෑමක්ද කියලා දන්නේ නැහැ. තම්බපු බෝන්චි කරල් ටික. තම්බපු කැරට්ටල ටික. පාන් පෙති දෙකක්. එහෙම නැත්නම් ඔය මොකක් හරි එහෙම සුදු පාට තියෙන මස් කෑල්ල. කොහොමද ගෙනල්ලා දෙන්නේ? ගාන කීයද? 1500යි 800යි 600යි. අපිට අවුල් කියන්නේ අපි කුමාරපෙන් බැන වෙන අපි එන්නේ අපොම පිස්සුද මේ කොහොම බෝන්චි කරලා දෙකක් අර රුපියල් 500ක් දෙන්න එන ගහන මුට්ට. අපි එහෙම කීකි අපි එන්නේ. ඒ අපිට නෙවෙයි තියෙන්නේ ටුවරිස්ට්ලාට. මොකටද ගියේ ටුවරිස්ට් හොටෙල් වලට? ඒකේ ප්‍රශ්නේ. ලංකාවේ උන් ගියාන් කෙලින්ම පරාට 6ක් 7ක් කාලා පරිපෝදිත් එක්ක පාන් භාගයක් කෙලිනවා අම්බෝලයි පරිප්පුයි එක්ක මාළෝදිත් දාගෙන බත් කෑවොත් එහෙම කනවා දෙපාරක් විතර බෙදාගෙන තියෙන මාළු ටික තේරම දාගෙන අපි හොයන්නේ එහෙම කන්නේ නූරෙලී ගිහිල්ලා නූරෙලී කඩවල වල කෑම හදන්න ටූරිස්ට්ලට ගැලපෙන්න වැඩි හරියක්. එතකොට උන් ආවිල්ලා නිකන් අර කනවා නෙවෙයි නිකන් පේන්න කනවා වගේ කැඩුම් කරන්නේ. අපි කන විදියට උන් කන්නේ නැහැ සැරට කන්නේත් නැහැ. තුන පහ නම්මනම් වැඩිපුර දාලා කන්නේත් නැහැ. මහා ගොඩක් කන්නේත් නැහැ. උන් ඔය ගෑරුප්පුවක් තියාගෙන නැන මොකක් හරි චුට්ටක් අකක් පීසා එකක් අනම්මනම් එහෙම නුම් කන්නේ. එහෙනම් කෙලිම මගේ ටාගට් එක ටුවරිස්ට්ලා නම් මම කෑම කඩේ දාන්නේ උන්ට ගැලපෙන විදියට. ගාන වැඩි අර විදිහේ කෑම සැර නැහැ. ඒකට ඉතින් ඇවිල්ලා ලංකාවේ මිනිස්සු කවුරු හරි ඇවිල්ලා උන් කාලා උන් බැන යනවනම් මට කරන්න දෙයක් නැහැ. මොකද මගේ ටාගට් මාකට් එක තුල මම ටාගට් කරේ ටුවරිස්ට්ලා. ලංකාවේ උන් කාලා බැන ගියට මට කරන්න දෙයක් නැහැ. අන්න ඒකනේ වැඩි. කෑම කඩයක් කිව්වහම බලන්න নানা ආකාර කෑම කඩ දැන් ඒ කියන්නේ. ඒක තමයි මාකටිං කියන්නේ. අපි මොන විදිහේ ව්‍යාපාරයක් පටන් ගත්තත් ඉස්සෙල්ලා අපි තෝරගන්න ඕනේ ටාගට් මාකට් එක. අපි කට්ටියක්ව ඉලක්ක කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තමයි මම මේ පැහැදිලි කරන්න මෙච්චර. කෑම කඩයක් කිව්වහම ගොඩාක් හිතන්න පුළුවන්. කෑම කඩේ. කෑම කඩේක සමස්තේ.
සමස්තයට කෑම කඩ දාන්න අපිට බෑ. අපි ඉස්සර ටාගට් කරනවා. බස් වලටද එහෙම නැත්නම් ඉස්කෝල ළමයින්ටද ටුවරිස්ට්ලටද එහෙම නැත්නම් මම දානවා කෙලින්ම පොස්ට් ක්‍රවුඩ් එකට කෑම කඩයක් ලංකාවේ පොස්ට් ක්‍රවුඩ් එකට. මොකද පොස්ට් ක්‍රවුඩ් එක කියන්නේ සතු ජාතියද? සතු ජාතිය නෙමෙයි මිනිස්සු ජාතිය. පොස්ට් ක්‍රවුඩ් එක කියන්නේ ළමයි නිකන් අර ධනවත්කම ප්‍රදර්ශනය කරගන්න උවමනා සෙට් එකක් ඉන්නවනේ. සල්ලි තියනවා කියලා පෙන්නන්න ඕනේ කට්ටිය. එහෙම සෙට් එකක් ඉන්නවා. BMW Benz සනම්මනම් වලින් බැහැලා නිකන් අර හෙන ගණන් කෑම තමයි කන්නේ. ගණන් ඇඳුම් තමයි අඳින්නේ. අතේ වදින ඔරලෝසුවත් 25000 30000 වටින එකක් තමයි වදින්නේ. එහෙම සෙට් එකකුත් ඉන්නවා. මගේ කෑම කඩේ ඇවිල්ලා අන්නේ ක්‍රවුඩ් එක තමයි මම ටාගට් කරන්නේ. රත්නපුරේ නම් ඔය ඉන්නේ සිල්වර් එක දන්නවනේ ඔයගොල්ලෝ. සිල්වර් එක ඇවිල්ලා ටාගට් කරන්නේ පොස්ට් ක්‍රවුඩ් එකට. ලංකාවම දන්න හොටෙල් එකක් නම් සැන්ග්‍රීලා කියලා කියන බෝම්බේ පිපිරුවේ. සැන්ග්‍රීලා. ඒව ඇවිල්ලා පොස්ට් ක්‍රවුඩ් එකට ටාගට් කරන්නේ. අයියේ එහෙම කියන්නේ. දැන් සිල්වර් එකේ දවල්ට කන්න ගියත් බුෆේ එක තියෙන්නේ එකට 1000ක් විතර වෙනවා. දවල්ට කනවා නම් එකට 1000යි. හැබැයි ඒව මෙහෙම කොච්චර කෑවත් එච්චර තමයි. අපි හිතන්නේ 3 දෙනෙක් එක ගියා කියලා 3 දෙනාට 3000ක් යනවා අනිවාර්යෙන්. චුට්ටක් කෑවත් 3000යි. ගොඩාක් කෑවත් 3000යි. බුෆේ එකේ තියෙනවනේ අයිටම් ටික. ඔය සේරම බෙදාගත්තත් 1000ම තමයි. ඒකේ මස් තියෙනවා, මාළු තියෙනවා, බිත්තර තියෙනවා, ඩෙසර්ට් තියෙනවා, හැමදේම තියෙනවා. සේරම කෑවත් දෙපාරක් බෙදාගත්තද, තුන් පාරක් බෙදාගත්තද, හතර පාරක් බෙදාගත්තද, කී පාරක් බෙදාගත්තද 1000න් 1000ම තමයි. වැඩේ කියන්නේ ඉතින් එහෙම මේ 1000යි කිව්වයි කියලා Tamanට පුළුවන් ප්‍රමාණයට මිනිස්සු කන්නේ. දැන් රුපියල් 1000ක් දුන්නයි කියලා ෆුල් රයිස් එකකුත් කාලා, ෆුල් කොත්තුකුත් කාලා, රයිස් and curry එකකුත් කාලා, පාන් ගෙඩියකුත් කාලා. එහෙමනම් නිකන් අර දසම අයෝධ්‍යාගේ එකෙක් වෙන්න බෑ. එහෙම නැත්නම් මලපෙරේජෙක් වෙන්න ඕන. එහෙම කන්න බෑනේ අපිට ඉතින්. අපි ඉතින් අර පොස්ට් ක්‍රවුඩ් එකකට තියෙන කඩේකට අපි ගියත් හදිසියෙ හරි අපිට කන්න පුළුවන් ප්‍රමාණය අපි කනවා. හැබැයි 1000. එකාට 1000. උදේට කන නම් 600යි. ඉන්දියාප්ප 10 කෑවත් 600යි, ඉන්දියාප්ප 5ක් කෑවත් 600යි, එක ඉන්දියාප්පයක් කෑවත් 600යි. පාන් කාලක් කෑවත් 600යි, ගෙඩියක් කෑවත් 600යි, එකමාරක් කෑවත් 600යි. එහෙම නෙවෙයි. ඒගොල්ලෝ ටාගට් කරන්නේ පොස්ට් ක්‍රවුඩ් එක. කෙලින්ම V8 වලින් ඩිෆෙන්ඩර් වලින් එහෙම බහින සෙට් එක තමයි ඒගොල්ලෝ ටාගට් කරන්නේ. ඉතින් ඒතකොට මේ මිනිස්සු සමහර විට ප්ලේන් ටිකක් බීලා කේක් කෑල්ලක් කාලා කාලේ ගියේ 800යි. දෙවියන් දීලා යනවා. අපි හදිසියෙ මේ ඩාලි කඩවල වලින් කන්නේ අපි. අපි කියලා සිල්වර් එකෙන් නවත්තලා ඉවර වෙලා දවල්ට කාලා ගන්න ගියේ 3000යි. යකෝ දෙන්නයි නේ කෑන්නේ. ඔය 3000යි. අපි එන්නේ බැන. ඒක ඇවිල්ලා ඉතින් එයා ටාගට් කරන්නේ අපිව. අපි බැන ගියා කියලා එයාට ගානකුත් නැහැ. එයාත් හිතනවා ඉතින් ආවපදන් බැන යනවා ඇත්තේ මොකටද මේවට එන්නේ අපි මේ කෙලිම ටාගට් කරන කෝටිපතියෝ. හරි. රත්නපුරේ සිල්වර් එක කිව්වන් දන්නවනේ ඉතින් ඔය ජනාධිපතියවත් ඕකෙන් කන්නේ. අගමැතියවත් ඕකෙන් කන්නේ විපක්ෂ නායකයවත් ඕකෙන් කන්නේ. සිල්වර් එකේ කාලය යන්නේ ඔය ජනාධිපතිලා අගමැතිලා විපක්ෂ නායකලා කොයි කාලය ආවා. ඒ වගේ කඩේකින් අපි කාලේ කරලා ඉතින් බැන ඇවිල්ලා හරියන්නේ නැහැ. ඉතින් ආසාවට යනවා නම් දැනගෙන යන්න ඕනේ. මේක කෑම මේ වගේ ගණන් ආසාවට වගේ ගිහින් කාලා බලන්න. සැන්ග්‍රීලා හැම ඊට හපන්නේ ඒවා. ඒව ඇවිල්ලා කෙලින් උදේ කෑම 3000යි බුෆේ එකකට. මාළු පාන් ගෙඩියක් කෑම 300ක් විතර වෙනවා. මාළු පාන් ගෙඩිය 300ක් වෙනවා අපි හිතලා කොයිකේ මාළු පාන් කිව්වහන් නිකන් එන අස්සේ ඇති නිකන් බලේ මේ කෙලවල්ලෙක් වගේ එකක් අස්සේ මාළු පාන් ගෙඩිය අස්සේ. සම්පූර්ණ තම්බල. එහෙම නෑ මේ මාළු පාන් ගෙඩියම තමයි. හැබැයි ඉතින් ටාගට් කරන්නේ පොස්ට් ක්‍රවුඩ් එක. මොකද ඒකට දැන් 3000යි කිව්වහම උදේ බුෆේ එක ඒකට යනවනම් යන්නේ කවුද? එක වේලකට එක මිනිහෙට 3000ක් දීලා කන්න පුළුවන් තරම් ආර්ථික මට්ටමක් තියෙන කෙනෙක් යන්නේ. දවසට 1000ක් වෙන එකක් යනවාද? සංගීතයාගේ උදේට කන 3000ක් දීලා ණයටත් දීලා පිස්සෙක් වෙන්න බෑ. එහෙම යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා එයා දන්නවා සල්ලි වියදම් කරන්න කැමති. සල්ලි තියනවා කියලා පෙන්වන්න කැමති. උපරිම සල්ලි තියෙන එහෙමනේ යන්නේ. හරි. එහෙම මිනිස්සුනේ යන්නේ. ඉතින් එතකොට මේ ඒ ගානේ මේ මිනිස්සුන්ට අවුලක් නැහැ. හරි. අන්න ඒ ඇවිල්ලා ඒ පොස්ට් ක්‍රවුඩ් එකට කෑම කඩ දාන එක. හරි. එහෙනම් බලමු ඉලක්ක වෙළඳපොළ කියන එක කියවන්නේ. කිසියම් නිෂ්පාදකයෙකු තම නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා සමස්ත වෙළඳපොළේ නිශ්චිත පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීම හේවත් තම නිෂ්පාදිතයේ පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන
AI වෙනුවෙන්ම හඳුන්වා දීම සඳහා වන වෙළඳපොළ ඉලක්ක වෙළඳපොළයි. කියන්න රෙදිපිලි වෙළඳපොළ තුල උදාහරණයක් ලියන රෙදිපිලි වෙළඳපොළ තුල කාන්තායඳුම් ළමායඳුම් ආදී වශයෙන් වෙන් කර හඳුනා ගැනීම. ආදී වශයෙන් වෙන් කර හඳුනා ගැනීම. හරි. ඔන්න එහෙමනම් හර අලෙවිකරණ සංකල්පවල මූලික සංකල්ප දෙකක් අපි අද කතා කරා. මේ නේ දිග පාඩමක් මේක. ඒක මේ ගොඩාක් පැහැදිලි කරන්නේ. පළවෙනි එක අවශ්‍යතා, උවමනා, ඉල්ලුම. ඒක ඉල්ලුමේ ප්‍රභේද ටිකක් කතා කරා. දැන් කතා කරා ඉලක්ක වෙළඳපොළ කියන කාරණාව. අව ගොඩාක් තියෙනවා. හරි. අපි එනම් පුතේ ඊළඟ දවසේ ටික කතා කරමු. අද රිවිෂන් එක ඕන්නම් අද කරලා අඟහරුවාද නොකර ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අද නොකර අඟහරුවාද කරන්නත් පුළුවන්. තව එක දවසකටයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කරන දවසට කොහොම වුණත් අර දීපු MCQ පේපර් එකත් සාකච්ඡා කරනවා. මොකද MCQ පේපර් එකක් දැම්ම නේ පෙරේදා. ඒ පේපර් එක මොකද පාඩමේ තව චුට්ටයි තියෙන මුදල් පාඩම. ඒ චුට්ට කරලා පේපර් එකත් සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ කියන්නකෝ අඟහරුවාද උදේ වරුවේ කරමුද? එහෙම නැත්නම් අද රෑ කරමුද? බර ගාලා මෙසේජ් එන ඔය අඟහරුවාද අද බෑ ඊනේ කියලා ක්ලාස් එකක් නොකර ඉන්න අයිඩියා දැම්මොත් නම් එක පයින් කට්ටිය හරි අයින අඟහරුවාද අපි කරමු අඟහරුවාද කරන එක රිපීට් එක බදාලා දෙනවා හරිනේ මොකද නැත්නම් චූට්ටයි දීනේ ඉතින් ඔක මට අද කරලා දැම්මොත් අඟහරුවාද උත් ඕනේ එහෙම නැත්නම් අද නොකර අඟහරුවාද කරන්න පුළුවන්. අඟහරුවාද උදේ එහෙනම් කරමුකෝ. ඒතර අඟහරුවාද උදේ අපිට ඉක්මනට පාඩම ඉවර වෙයි. පාඩම ඉවර වුණාට පස්සේ අර MCQ පේපර් එකේ උත්තර ටික සාකච්ඡා කරන්න තියෙනවා. හරිනේ? ඒ ටික කරමු මේ මාසේ කරපු රිවිෂන් ටික මම YouTube දාන්නම්. ලබන මාසේ ඉඳලා පුතේ YouTube දාන්න අමාරුයි. ඒ හින්දා තියෙන පන්ති ටිකට සම්බන්ධ වෙන්නේ රිපීට් උත් දෙන හින්දා. පන්ති හැම එකම දෙපාර තියෙනවා. ඒ රිපීට් කියලා කියන්නේ ඉතින් මේ අඩුපාඩුවක් නෑ කරපු පන්ති එහෙම්ම දෙනවා. මොකද ඕගොල්ලෝ දැන් මේ එච්චර වෙලා හිටියා පන්තියේ ප්‍රශ්න අහන්නේ නෑනේ. ප්‍රශ්න ඉතින් මැසේජ් වලින් අහනවනේ රිපීට් එකෙත් මම උත්තර දානවා. රිපීට් ක්ලාස් එකේ කියලා මම ওই ක්ලාස් එක දාලා තියලා මම හතර වටේ ඇවිත් ඉන්නේ. මම ඉතින් දෙන්නලා ඉන්නවා. තමයි ප්‍රශ්න අහන්න ඉඳී තියෙනවා. එකපාරට මීටින් එක කට් වෙන්න ඉඳී තියෙනවා. එහෙම තියෙනවනේ. හරි. YouTube එකට මම අද රෑ දාන්නම් පුළුවන් තරමක්. ඒ කියන්නේ දැන් කරපු රිවිෂන් වල. එහෙනම් අඟහරුවාද අපි එතනින් එහාට වැඩේ කරගෙන යන්න. අඟහරුවාද උඩ මතක තියාගන්න මුදල් පාඩමේ ඉතුරු ටික ඔක්කොම කරනවා. ඒ වගේම දුන්න MCQ එකේ උත්තර ටිකත් සාකච්ඡා කරනවා. හරිනේ? හරි. එහෙනම් හැමෝටම ජය වේවා.